गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पानातिपाता वेरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादियामि कामेषु मिच्छाचारा वेरमणि सिक्खापदं समादियामि मुसावादा वेरमणि सिक्खापदं समादियामि सुरामेरय मज्जपमादत्थाना वेरमणि सिक्खापदं समादियामि समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सद्मुखदम् धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य अत्तानं चेप्यं जन्या रक्षेयनं सुरक्षितं तिन्नमन्यतरं यामं पतिजग्गेय पण्डितोऽति පින්වත්නි වසරක් ගෙවිලා වසරක් උදා වූ මොහොතයි. ඒ වගේම ඒ වසරේ විශේෂයකුත් තියෙනවා. ඒ වසර සත වර්ෂයක අවසාන වසර වුණා. සාමාන්‍යයෙන් සත වර්ෂ ගණනවා ක්‍රිස්තු වර්ෂ වශයෙන්. ඒක ව්‍යවහාර සම්මත වර්ෂ ක්‍රමයයි. ක්‍රිස්තු වර්ෂ 1999 අවසන් වෙලා ක්‍රිස්තු වර්ෂ 2000ට ආවා. ඒ කියන්නේ 20 වෙනි සතවර්ෂයේ අවසාන වර්ෂය. ඒ 20 වෙනි සතවර්ෂයේ අවසාන වර්ෂයේ ඉවිලා 2001 ලබනකොට ඒ කියන්නේ මේ අවුරුද්ද අවසානයේදී දෙසැම්බර් 31 වෙනිදා රාත්‍රී 12න් පස්සේ 21 වෙනි සියවසටයි පියන ගන්න. එතකොට නව සතවර්ෂයක් උදා වෙනවා. ඒ අලුත් සතවර්ෂයකට පිළිවීමට තමයි මේ ගෙවි යන සතවර්ෂයේ අවසාන වසර යොදාගන්නේ. බුදු වදනෙහි තියෙනවා අත්තානං චේ යං ජඤ්ඤා රක්ඛේයනං සුරක්ෂිතා. තමාට ප්‍රියයි කියලා Taman දන්නවනම්
තින්න මඤ්ඤ තරං යාමං තින්නං අඤ්ඤ තරං යාමං යාම තුනක් තියෙනවා. අපි කියමු දවසකටත් යාම තුනක් තියෙනවා. පෙර යාම, මැද යාම, පසු යාම කියලා යාම තුනක් තියෙනවා. ඒ වගේම ජීවිත කාලයේ යාම තුනක් තියෙනවා. ජීවිත කාලයේ තියෙනවා තරුණ කාලය, මැදි වයස, ඊගවට මහලු කාලය කියලා තියෙනවා. සමාකද ළමා කාලය, තරුණ කාලය, මැදි වයස, මහලු වයස කියලා හතරකටත් තියෙනවා. මෙතෙන්දි තුනක් කියලා ගත්තේ ළමා කාලය මේකට අඳන්නේ නැහැ. මොකද හේතුව ළමා කාලේ ලදරු කාලේ අඳන්නේ නැත්නම් මෙතෙන්ට ඒ කාලේ වැඩි තේරුම් තියෙන බුද්ධිමත් කාලයක් නෙමෙයි. නමුත් තරුණ කාලේ බුද්ධිමත් කාලයක්, තේරෙන කාලයක්, හොඳ නරක තේරුම් ගන්න පුළුවන් කාලයක්. මේ හොඳ නරක තේරුම් ගැනීමයි ඒක නිසා තමයි කාල තුනට වෙන්නේ. මේ තරුණ කාලේ, මධ්‍යම වයසේ, මහලු වියේ. මේ යාම තුන තින්නං අඤ්ඤතරං යාමං මේ තුනෙන් මොන යාමයකද හරි? සමාව ආරක්ෂ පිළියම් යොදලා සමාජයට යම්කිසි දෝෂයක් තමා දකිනවා නම් ඒ දෝෂයට පිළියම් යොදලා රක්ඛේයං සුරක්ෂිතං හොද්දට සුරක්ෂිත කොට ආරක්ෂා කරන්නට ඕනේ. පටිච්චග්ගීය පඬිතුෝ කියලා කියන්නේ පිළියම් යොදලා ආරක්ෂා කරන්න. ඥානවන්තයෙක් නම් ඒකයි කරන්නේ. දැන් ඉතින් අපි හිතමු මේ ආයුෂය ගෙවිලා යනවා වගේම ජීවිත කාලය ක්‍රමක්‍රමයෙන් මරණය කරා ලං වෙනවා. බෞද්ධ දර්ශනයට අනුව සිද්ධ වෙන්නේ අවුරුද්දක් ලබනවා කියන එකෙන් මහා ලොකුවට පාටි දාලා කෑ ගහලා විනෝද වෙන්නට නෙමෙයි. හැබැයි සමහර දෙනාට අවුරුද්දක් ගෙවි යෑමෙන් සතුට වෙන්න. ඒක හැමෝටම ලබන්න පුළුවන් එකක් නෙමෙයි. සමහර දෙනාට අවුරුද්දක් ගෙවි ගියම දුක් වෙන්න පුළුවන්. පාටි දාලා කෑ ගහලා විනෝද වෙන්න හදන්නේ අවුරුද්දක් ගෙවි යනකොට දුක් වෙන්නට කටයුතු තියෙන්නේ. ඒ දුක වහගන්න කරන ව්‍යායාමයක් විතරයි. නියම විදිහට සතුට වෙන්න පුළුවන් ඇත්තෝ ඊළඟට ඒ සතුට තව තවත් ඉදිරියට ගෙනියන්නට කටයුතු සම්පාදනය කරනවා. කාටද නියම විදිහට සතුට වෙන්න පුළුවන්? ආපස්සට හැරිලා බලනකොට ජීවිතය තමන්ට යහපතක් සිද්ධ කරගෙන තියෙනවා ඒ ජීවිතය තුළ කියලා තමන්ට හිතන්න පුළුවන් නම් අන්න එයාට සතුට වෙන්න පුළුවන්. හැම දිනෙකටම තියෙන්න ඕනේ ගත වෙච්ච කාලය දෙස එවිලා බලනකොට තමන්ට සතුට වෙන්න පුළුවන්කම. ආපහු හැරිලා බලනකොට හඳුනු හලන්න නම් වැඩ සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට තමන්ට පුළුවන්කමක් නැහැ ජීවිතයක නැත්නම් අවුරුද්දක අවසානයේදී ඒ අවුරුද්දේ ගෙවි ගිය ආකාරය දකිනකොට ඒ ආකාරය තුළ එයාට සැනසෙන්නට සතුට වෙන්නට ක්‍රමයක් නැත්නම් එතකොට ඒ ගත කරපු ජීවිතේ හිස් ජීවිතයක් කියලා තමන්ම හිතා ගන්න ඕනේ. එතකොට කනගාටුයි. ගත කරපු කාලයේ හිස්සුනොත් හිස් කාලය කවදාවත් තමන්ට සතුට වෙන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් අපි බලන්න ඕනේ අපිට දැන් අවුරුද්දක් ගෙවි ගිය කරන අපි කිරිබත් කරනවා නම් කිරිබත් කන්න හොඳයි. මොකද කිරි දාලා කන්න පුළුවන්. හැබැයි කිරි දාලා කන්න තරම් ශක්තියක් තමන්ට තියෙනවද කියලා තමන් දැනගන්න ඕනේ. කොහොමද ලැබෙන්නේ? නැවතත් කියන්න ඕනේ ගෙවි කියන්නේ. ඒ ගෙවි ගිය වසරේ තමන්ගේ දියුණුවේ කොටස් දෙකක් තියෙනවා. ආධ්‍යාත්මික වශයෙන් දියුණුවක් තියෙනට ඕනේ, ලෝකීය වශයෙන් දියුණුවක්
තියෙන්න ඕනේ. මේ කොටස් ටික විශේෂයෙන්ම ගිහි ජීවිතේ ගිහියෙක් වශයෙන් ආධ්‍යාත්මික දියුණුවකුත් ලෝකීය වශයෙන් දියුණුවකුත් දෙකක් Taman දකිනවා නම් Tamanගේ ජීවිතයේ ගෙවි ගිය අවස්ථාවේදී අන්න ඒතරත්තාට පුළුවන්කම තියෙනවා Tamanගේ ජීවිතේ සාර්ථකයි ගත වෙච්ච වසර කියලා සතුටු වෙන්න. නමුත් අපිට ඒ සතුට ලබන්න පුළුවන්ද කියන එක අපි හිතලා බලන්නට. දැන් අපිට පේනවා සහස්‍රයක් කියලා එකක් ගත්තා ඉස්සරහට. අරගෙන සහස්‍රයකට බොහොම විනෝද වුණා. නව සහස්‍රයකට යනවා කියලා. ඊළඟ නව සහස්‍රයකට යනවා කියලා විනෝද වෙන්න තියෙන්නේ මොකද්ද ඒකේ? නව සහස්‍රයකට යනවා. ඉතින් මොකද්ද ඔක විනෝද වෙන්න තියෙන්නේ? මොකද්ද අතන අප්පුඩි ගහන්න තියෙන්නේ? මෝඩයන්ගේ මෝඩ කර්ම වලට අනිත් පැත්තත් යටපත් වෙනවා. සහස්‍රයේ වෙන්න තියෙන දේ මොකද්ද කියලා තේරුම් ගත්තම ඉදිරියට එන සහස්‍රය තුළ වෙන්න තියෙන්නේ මොකද්ද කියලා තේරුම් ගත්තනම් කාටවත් ඔය කර්ණව ගහන්න පුළුවන් කමක් නැහැ. ඔය මේ 2000 ආරම්භ වෙනවා කියලා කොටස් වරද්දගෙන නව සහස්‍රයකට එළඹුණා කියලා ඔය කරපු විකාරය මතක තියාගන්න. මේ ජීවිතේ මේ ඒ පටන් ගත්ත ඇත්තට විතර නෙමෙයි මතු පරපුරට මහා විනාශකාරී ක්‍රියාදාමයක මුලයි. මහා විනාශකාරී ක්‍රියාදාමයක මුලයි. කවදාවත් සැනසෙන්න හම්බ වෙන්නේ නැහැ. ඔය පටන් ගන්න. අසාරේ සාරමතිනු සාරේ චාසාර දස්සිනු තේසාරං නාදි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචර. මිත්‍යා සංකල්ප ගෝචරව හැසිරෙනවා නම් මිත්‍යා සංකල්පේ හැසිරෙනවා නම් තේසාරං නාදි ගච්ඡanti. මොකද්ද මිච්ඡා සංකල්ප? අසාරේ සාරමතිනු අසාරේම සාරමති ගත්තා. සාරේ චාසාර දස්සිනු සාරය අසාරයයි ගත්තා. කවදාවත් සාරත්වයකටපත් වෙන්නේ නැහැ. බලන්න මොකද්ද අපි අවුරුද්ද ආරම්භ වෙනකොට සාරයයි කියලා ගත්තේ? කිසිම ජනමාධ්‍යයක කිසි විදිහකින් අලුත් අවුරුද්දට ආධ්‍යාත්මික ගුණවගාවක් සඳහා යමක් තිබුණාද? යමක් තිබුණාද? නැහැ. කිසිම ජනමාධ්‍යයකින් එවැන්නකට මහ ජනතාව යොමු කළේ නැහැ. මහ ජනතාව ජනමාධ්‍ය තුලින් යොමු කළේ මොකටද? සම්පූර්ණයෙන්ම අනාචාරී ජීවිතයකට. සදාචාරයේ පැත්තකට දාලා අනාචාරී ජීවිතයකට මහ ජනතාව තල්ලු කරා. මහ ජනතාව අනාචාරී ජීවිතයකට තල්ලු කිරීමේ ආදීනවය ඊටම ධර්මයි. ඒක බාර ගන්නත් මහ ජනතාව ලෑස්ති වුණා. ඒ ලෑස්ති වීම හේතු කොටගෙන තව තවත් අනිත් පැත්තෙන් උද්දාමයට පත් වුණා. දැන් කල්පනා කරලා බලන්න. අපි මේ කොහෙද යන්නේ? දැන් ඊළඟ වසරේට මෙහෙම එනකොට අපේ අනාගත ඊළඟ වසර තව ওই 7 වර්ෂ ගණන් යන්න ඕනේ. තව වසර 10ක් 15ක් යනකොට මේ රටේ තත්ත්වය සමහරකට 2000 වෙනි වසර එනකොට ඉවර වෙනකොට මේ රටේ තත්ත්වය කියන්න තරම් කනගාටුදායකයි කියන එක මේ වසර උදා වෙද්දීම හොඳින් පැහැදිලි වෙනවා. ජාතික පුවත්පත් කියලා ගත්ත පුවත්පත්වල අද පෙරලලා බලන්න. තනිකරම සමහර එක කොටසක මැද පිටේ සම්පූර්ණ පිටු දෙකක් පුරවලා තියෙන්නේ මොනවද දැන්වීම? මත්පැන්. ඒ කියන්නේ සමහර විට මහ ජනතාවගේ කැමැත්ත ප්‍රකාශ කිරීම තුළ මේ ඇත්තන් තමන්ට එක්තරා විදිහක අතකොළුවක් වශයෙන් පාවිච්චි කරන්න ලෑස්ති වෙනවා. දැන් අපි හිතමු මෙන්න මේකයි උනේ. එක පැත්තකින් වික්ෂුන් වහන්සේලා සදාචාරය ගැන කතා කරනවා. සදාචාරය ගැන කතා කරනවා. හැබැයි මහ ජනතාව සදාචාරය ගැන සැලකුවේ නැහැ කියලා ඒ ඇත්තන්ට හැඟීමක් ඇති වෙලා ඇති. නිසා දැන් බොහොම දියුණු ආකාරයෙන්
මේ දුරාචාර රැල්ල ඉදිරියට දියත් කරන්නට ඒ නැත්තම් ලෑස්ති වෙනවා. දැන් ඒ දුරාචාර රැල්ල ඒ විදිහට දියත් කරගෙන යන්නට පෙහෙවීමේ පෙරනිමිති තමයි අද පුවත්පතේ දකින්න තියෙන්නේ. දන්නවද? ඔය එක දැන්වීමකට අඩු ගන්න 1,50,000ක් යනවා. එක පිටුවකට. පිටු දෙකට කීයක් වෙන්නේ? ලක්ෂ 3යි. පත්‍ර දෙකක තියෙනවා. ඒක ලක්ෂ 6යි. එයි මෙච්චර මේ දැන්වීම දාන හදන්නේ. මේ විදිහට. එක පැත්තකින් එක දෙයක් ගැන හිතන්න තියෙනවා. එක පැත්තකින් හිතන්න පුළුවන් මත්පැන් වෙළඳාම පහලට බහැලා කියලා. ඒක නගා සිටවන්න තමයි දිගට හරහට දැන්වීම දාන්න පටන් ගන්න. පැහැදිලි ඒගොල්ලන්ගේ වාර්තා කියනවා 20ක් 30ක් අතර ප්‍රමාණයකින් මත්පැන් වෙළඳාම පහලට බහැලා කියලා. සමහරවිට ජනවාරි මාසේ වෙළඳාම ටික පහල බහින්නේ නැති බලාපොරොත්තු වෙන ඉලක්කයට එන්නේ නැතුව ඇති. ඒකෙන් තමයි මේ බොහොම බය වෙලා තියෙන විශාල ප්‍රමාණයේ දැන්වීම ගන්නට හේතුුනේ ඒක වෙන්න පුළුවන්. කොහොම වුණත් එනකොට නම් ඒ තරම් හොඳ එකක් නෙමෙයි. වැඩි හිටියෝ ගොල පුතාලා හැමදෙනාම බොහොම කල්පනාකාරීව විමසිල්ලෙන් කටයුතු කරන්න වෙනවා. ඒ විදිහට කටයුතු කරන්නට නම් අපි ටිකක් කැපකිරීමකුත් කරන්න ඕනේ. දැන් හිතන්න කාලේ අතීතයේ ගෙවිලා ගියා. දැන් තරුණ කාලේ සමහර තරුණ කාලේ ඉන්නවා. සමහරෙකුට මේ தත්ත්වය තරුණ කාලයේදීම දැක ගන්නට ලැබිලා තියෙනවා. සමහරෙකුට මේ தත්ත්වය දැන් මධ්‍යම වයසේදී දැක ගන්න ලැබිලා තියෙනවා. තවත් සමහර දෙනාට මේ தත්ත්වය අවසාන කාලයේදී දැක ගන්න ලැබිලා තියෙනවා. එතකොට වයසේ හිට තේරුම් ගන්න දැන් කොයි කාල තින්නම් අන්‍යතරන් යාමන් කියපු අවස්ථා යාම තුනේ එක යාමයක කොතරකදී හරි ඔබට දැන් වැටහෙන්න ඕනේ අපි තමා ඉන්නේ කොතනද කියලා. එහෙනම් පටිජග්ගේය. පටිජග්ගේය කියන්නේ පිළියම් යොදන්නද. තරුණයා දැන් පිළියම් යොදන්නේ. මැදි වයසේ ඉන්න කෙනා දැන් පිළියම් යොදන්නේ. නාකි වෙලා නම් පරක්කු නැහැ. දැන් පිළියම් යොදන්නේ. ඒක තමයි පඬිත්‍යාගේ ලක්ෂණය. ඒ පිළියම් යොදන්නට අපි උත්සාහ ගත්තේ නැත්නම් අපි ඒකට පෙවුනේ නැත්නම් තරුණයා පෙවුනේ නැත්නම් ඒ තරුණයන්ගෙන් එන අනාගත පරම්පරාව විනාශයි. මැදිවියේ ඇත්තන් පෙවුනේ නැත්නම් ඒ ඇත්තන්ගෙන් ඊගාවට ඒ ඇත්තන්ගේ ජීවිතත් අවසానයි. ඒ ඇත්තන්ගෙනුත් යම් ඉදිරියට ඉන්නවා නම් කට්ටියක් ආදර්ශ සම්පන්න වීමෙන් කටයුතු කළ යුතු ඒකල ඉවරයි. එතකොට වයසක ජීවිත ගත කරන ඇත්තෝ තමාත් වෙනසිලා අනුමුත් වෙනසුවා බවට පත් වෙනවා. දැන් මේ බුදු වදන ජීවිතයට සම්බන්ධ කර ගන්නවා නම් ඒක කාටත් ශාන්තිදායකයි. අදිෂ්ඨානයකින් කළ යුතු දෙයක්. දැන් පින්වත්නි අපේ ජීවිත වාසනාවන්ත කර ගන්නට නම් අපේ ජීවිත ඉදිරි වකවානුව තුළ ඉදිරි වසර තුළ සාර්ථක කර ගන්නට නම් දැන් ඔයත් මෙතනින් අතීතයට ආවර්ජනය කරන්න. මම කියන්නේ මෙතන බණ අහන්න ඉන්න ඇත්තම නම් කිසියම් සනසිල්ලක් ලබන්න පුළුවන් ඇති. අපි ගිය අවුරුද්ද සෑහෙන දුරට සාර්ථකව ගත කළා. සාර්ථක ආධ්‍යාත්මික ජීවනයක් අපිට තිබුණා කියලා. ඒ සමහර දෙනෙකුට. නමුත් සමහර දෙනෙකුට මොකක්වත්ම නැතුවේ. සමහර දෙනෙකුට. දැන් එහෙම දිනුවක් දකින්න නැත්නම් ලොකු ශක්තියක් ලැබෙනවට කිසි සැකයක් නැහැ. 2000 වසර අපිට මීට වැඩි දෙයක් කරගන්න පුළුවන් කියලා. එහෙම නැත්නම් අත්තන්ට හිතන තියෙන දේ තමයි කොහොම හරි බැරි වුණා ගිය අවුරුද්දේ මේ අවුරුද්ද කොහොම හරි පොඩ්ඩක් හරි ඉදිරියට යන්න ඕනේ කියලා. ඒ ඉදිරියට යෑම අපි තහවුරු කරගන්න දැස්ති නැත්නම් ඒක අපේ අභාග්‍යයක්. වෙනත්නි මේ අභාග්‍ය සම්පන්න කාල පරිච්ඡේදය මම කියනවා ඉතිහාසයේ ලියවෙන දෙයක් බවට පත් වෙනවා. මේ අභාග්‍ය සම්පන්න කාලය කියනවා. බලන්න පුළුවන් තරම් අපේ අතීතයට එදිලා බලලා පරිහානිය සිද්ධ වුණේ. දැන් අපි 7 වර්ෂයකට එළඹෙනවා.
දැන් මම අවුරුද්දක් ගැන කතා කරා. අවුරුද්දක් ගැන කතා කරන අපි ඒ අවුරුද්ද ගැන එතනින් කියලා නව සතවර්ෂයක් ගැන පේ වෙනවා. එහෙනම් අතීතයේ සතවර්ෂයක් ගැන හිතන්න. ඒ අතීතයේ ඉක්ම ගිය සතවර්ෂයේදී අපි ලබා තියෙන දියුණුවක් තියනවාද? සතවර්ෂයක්ම තාම ගෙවිලා නැතුව ඇති. සමහර දෙනාට අවුරුදු 50ක්වත් ගෙවිලා ඇතිනේ. සමහර දෙනාට අවුරුදු 60ක්වත් ගෙවිලා ඇතිනේ. ඒ අත්ංගේ ජීවිත කාලයේ ප්‍රමාණය ගන්න හිතලා බලන්න අපිට දියුණුවක් ලැබිලා තියෙනවද? පෞද්ගලිකව තමගේ ජීවිතයක් වශයෙන් හිතන්න එපා. රටක් දයක් වශයෙන් ශාසනික ක්‍රියාදාමයක් වශයෙන් අපිට දියුණුවක් ලැබිලා තියෙනවද? කිසි ආකාරයක දියුණුවක් නැහැ. ඒ නිසා සතවර්ෂයක් ගෙවෙන කරදී අපිට සතුටු වෙන්න කිසිම දෙයක් ඇත්තේ නැහැ. සතවර්ෂයකට අවසානයේට ඇවිල්ලා ඉන්නවා. ඒ අවසාන සතවර්ෂයට ඇවිල්ලා ඉන්න අපට කිසිම විදිහකින් ගෙවි ගිය සතවර්ෂය ගැන හිතලා සතුටු වෙන්නට පුළුවන් කමක් නැහැ. ඒ සතවර්ෂය පුරාම අපිට සිද්ධ වෙලා තියෙන පරිහානියට පැමිණීමයි. ඒ සිංහලයන්ට කිසිසේත් වමනාවක් උනේ නැහැ ඒ පරිහානිය නවත්තන්න. ඇයි හේතුව? සදාචාරයෙන් සිංහලය ඈත් වුණා. ඒ සතවර්ෂයේ 4/3කට විතර එහාට යනකොට ඒ අපේ සිංහලයෝ ටිකක් සදාචාර සම්පන්නව සිටියා. ඒ බව හොඳට පැහැදිලි. සුදු අධිරාජ්‍යවාදීන් තම අධිරාජ්‍යයට දන්නල යවපු කාරණයක් සිහි ගන්නකොට. පදේ මේ ලංකාවේ සිංහලයන්ව බෞද්ධයන්ව ලේසියෙන් ක්‍රිස්තියානි කරන්න පුළුවන් වෙන්නේ නැහැ. මේ අත්ංග නරක බෞද්ධයන් බවට පත් කරන්න තමයි තියෙන්නේ. ඒක නරක බෞද්ධයන් බවට පත් කරන්න තියෙන්නේ. ලේසියෙන් මේ අත්ංග ක්‍රිස්තියානි කරන්න බෑ. මොකක්ද අදහස් කරේ? බෞද්ධය නරක පිරිසක් නෙමෙයි. බෞද්ධ බොහොම උදාර ගතිදීච්ච පිරිසක්. ඒ හින්දායි නරක බෞද්ධයන් කරන්න ඕනේ. බලන්න පෘතුගීසීන්ගෙන් පීඩාවට ලක් වෙලා. ඒ වගේම එතනින් පස්සේ ලන්දේසීන්ගෙන් පීඩාවටපත් වෙලා. ඊගාට බ්‍රිතාන්‍යයන්ගෙන් පීඩාවටපත් වෙලා. මෙහෙම පීඩාවටපත් වෙලා ආව උදාර ගති සිංහලයෝ ගාව තිබුණා. ඒ සදාචාරය සිංහ ජාතික වශයෙන් යුදමය වශයෙන් ඒ ගැටීම් ඇති වුණා. ඇති වුණාට ඒ ඇත්තන් තුළ සදාචාරාත්මක ගති එහෙමම තිබුණා. ඒ ඇත්තන් තුළ ඒ ශාසනික ප්‍රතිපදා තිබුණා. ඉන්සා තමයි ඒ ඇත්ත කිව්වේ දේශයෙන් ක්‍රිස්තියානි කරන්න හම්බ වෙන්නේ නැහැ කියලා. පින්වත්නි, ඒ වුණත් අද ඒ තරම් අමාරුද බෞද්ධයව ක්‍රිස්තියානි කරන්නේ? අමාරුද? අද හරි ලේසි. අද හරි ලේසි. මොකද හේතුව අද අපේ රටේ බෞද්ධ නායකත්වය නැහැ. අද අපේ රටේ බෞද්ධ නායකත්වය නැහැ. නායකත්වය සමහරක් වෙලාවට නායකයන් දෙස බලනකොට ඒගොල්ලන්ගේ ආගම මොකක්ද කියලා හිතන්න අමාරුයි. මොන ආගමකද ඒගොල්ලෝ ඉන්නේ කියලා. ඒගොල්ලෝ ඇත්තම ආගමක් නැහැ. ඒගොල්ලෝ එකම ආගම වෙලා දෙන මොකද්ද? දේශපාලනය විතරයි. ආගම දේශපාලනය වෙන එකක් නෑ. ඉතින් මහ ජනතාවට ආගම ඉතුරු වෙයිද? පුළුවන්. රාජ්‍ය නායකත්වයට ආගමක් නැති වුණොත් ඒ රාජ්‍ය නායකත්වයට පුළුවන් රාජ්‍ය ජනතාවගේ ආගම නැති කරන්න. හරිම ලේසි. ඒක ලෝකයේ අන්‍ය තැන්වලත් සිද්ධ වෙලා තියෙනවා. ඒකට දැන් අපි හිතන්න බලන්න මොකද අපේ බෞද්ධයන්ට උනේ? ඔයගෙන හොඳටම පැහැදිලි නේද? පහුගිය කාලේ රටට ඉදිරිපත් කරන බෞද්ධ නායකයෙක් කියුවා. නේද? අනේ පීරලවත් බෞද්ධ නායකයෙක් හොයාගන්න බැරි වුණා. විලි ලැජ්ජ නැති වැඩක් නේද? පීරලවත් හොයාගන්න බෑ බෞද්ධ නායකයෙක් රට ඇතුලේ. මොකද්ද මේ? දැන් ඔයයන්ට බෞද්ධයෙක් කියලා සතුටු වෙන්න පුළුවන්. අපි මහ ලොකුට බුද්ධ ආගමේ බුද්ධ ශාසනය ගැන කතා කරනවා. හාමුදුරුවෝ මොර ගන්නවා අර පැත්තෙන් මේ පැත්තෙන් ශාසනය කියා. හාමුදුරුවෝ අතරවත් නෑ ශාසන මේ ඉදිරියට ඇරලාවිලා කටයුතු කරන්න කෙනෙක්. ගිහි අතරවත්
නේ. ඉතින් පින්නත් මේ අවාසනාවන්ත තත්වයට අපි ඇදගෙන වැටලා තියෙනවා. බලන්නකෝ මුස්ලිම් නැත්තන්ට නායකයෙක් එක්කෙනෙක් නෙමෙයි ඕනතරම් ඉන්නවා. ක්‍රිස්තියානියන්ට නායකයෙක් එක්කෙනෙක් නෙමෙයි ඕනතරම් ඉන්නවා. ඒ අතන ඉදිරිපත් වෙනවා. අපිට කවුරුත් නැහැ. ලංකාවේ මහජාතිය සිංහලයෝ බෞද්ධයෝ නැච්ච නැද්ද? ඒ වුණාට කාටද මේ අපි කියන්නේ බණ කියන්නේ? කාටද බණ කියන්නේ? බෞද්ධයන්ට බණ කියනවා. ඉතින් බෞද්ධයන්ට බණ කියනකොට බෞද්ධයෝ කියනවා අපෝ දේශපාලනේ කතා කරන්න එපා ලුහාමුදුරුවෝ. හොඳ නෑලු. පින්නත් මෙහෙමයි. දේශපාලනේ කතා කිරීම නරක දෙයක් නෙමෙයි. දේශපාලනය තුළින් වැරදි පාර වළක්වලා යහපත් පාර නම් පෙන්වන්නේ දේශපාලනේ කතා කිරීමෙන්. ඒක වැරද්දක්ද? නෑ. ඔබ යන පාර වැරදි. ඔක සාර්ථක නෑ. ඔබ ජනතාවට රට විනාශකාරී මාර්ගයක් ඔය මාර්ගය. ඒත් ජනතාවට කියනවා ඔබලා යන මඟ වැරදි. ඔය දේශපාලන ක්‍රියාදාමය තුළ. ඔක යන්නේ එපා විනාශයක් තියෙනවා. ඒක හඳුන්වලා දීම වැරද්දක්ද? මිනිසුන්ට ඒක හඳුන්වලා දෙන්නේ නැත්නම් වික්ෂුන් වහන්සේ වශයෙන් ඒක හඳුන්වලා දෙන්නේ නැත්නම් විතර තමයි වැරද්ද තියෙන්නේ. ඒ වැරද්ද වික්ෂුන් වහන්සේලා කරා. ඒ නිසා මේ තත්වයට අපි අදගෙන වැරදි වික්ෂුන් වහන්සේලා දේශපාලකයෝ වැරදි පාරේ යනකොට දේශපාලකයන්ට පෙන්වන්නේ නැහැ ওই පාර වැරදි කියලා. දායකයෝ වැරදි පාරේ යනකොට දායකයන්ට පෙන්වන්නේ නැහැ පාර වැරදි කියලා. හේතුව වික්ෂුන් වහන්සේලායි දායකයෝ දෙපැත්තම පක්ෂග්‍රාහී වුණා. මේගොල්ලෝ හරි කියනවා ඒගොල්ලෝ හරි කියනවා මහ ජනතාව බලන කවුද හරි කියලා. එන්නේ අනුශාසකයෝ කියනනේ අනුශාසකයෝ දෙකට තුනට බෙදලා. ඒ අනුශාසකයන් වහන්සේලා කියනවා අහවලා හරි අහවලාට තමයි වැඩ කරන්න ඕනේ. ඉතින් අනිත් පැත්තේ අනුශාසකයෝ ටික කියනවා ඒක නෙමෙයි අරගලන්ටයි අනුශාසනා කරන්න ඕනේ. ඒගොල්ලෝ තමයි හරි. දැන් මේ අනුශාසනාව අහගෙන ඉන්නවා ශ්‍රාවකයෝ. දැන් ශ්‍රාවකයෝ බලනවා අපි කාටද සහායය දක්වන්නේ. ශ්‍රාවකයෝ අනුශාසනාව අතර අපරමං වෙලා. නමුත් සංඝයා එහෙම විය යුතු පිරිසක් නෙමෙයි. සංඝයා කියන්නේ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බාරගත් ඇත්තෝ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යන අය. ඒ නිසා ඒ ඇත්තන්ට හරි පාර කොතනද වැරදි පාර කොතනද තේරුම් ගන්න අමාරු වෙන්නේ නෑ. අමාරු වේතු නෑ. එහෙමනම් ඒ සංඝයා පාරවල් දෙකක් පෙන්වනවා නම් මේගොල්ලෝ සංඝයා වෙන්නේ බෑ. මොකද පාරවල් දෙකම හරියන්නේ නෑ. එකයි හරියන්නේ. මොකද සංඝයාට පෙන්වන්න බෑ වෙන්නේ මේකයි හරි පාර කියලා. ඒතකොට සංඝයා අනුශාසකයෙක් වෙලාද? ඒතකොට සංඝයාට ඒ අනුශාසකත්වය ලැබිලා අනුශාසකත්වයෙන් සුදුසු තත්ත්වයට සංඝයාපත් වෙන නෑ. ඒක සංඝ රත්නයේ කරපු නින්දාවක් නෙමෙයි. කවුද නින්දාව කරේ? චීවරේ දරාගත්ත භික්ෂුන් වහන්සේ සංඝයාට නින්දා කළා. සංඝයාට නින්දා කළා විතරක් නෙමෙයි තමගේ ශ්‍රාවකයව නමගේ අවලා තමනුත් විනාශ වෙලා ශ්‍රාවකයාත් විනාශ කරලා ශාසනයත් විනාශයට පත් කරන තත්ත්වයට පත් වුණා. ඔන්න අපිට වෙලා තියෙන දේ වෙච්ච දේ. දැන් ඉතින් මෙහෙම විනාශකාරී පසුබිමක යෙදිච්ච අපි එතනින් එහාට නැවත අතීතයේ කියපු දේ නැවත මතක් කරලා දෙනවා යත්තන්. මොකද ඒක නම් අනාගතයට අවශ්‍ය වෙනවා. ඒ නිසා නැවත මතක් කරලා දෙනවා. එතකොට අපි ක්‍රමක්‍රමයෙන් ඇවිල්ලා නිදහස ලැබුවා. බටහිර අධිරාජ්‍යයෙන් නිදහසක් ලැබුවා. විනාත් ඉන්දියාව වගේ රටවල් නිදහස ලබනකොට ඒ රටවල් තමන්ගේ රටට ඕන විදිහට තමන්ගේ නීති ටික හදාගත්තා. අපි අර නීති ටිකම එහෙම් පිටින්ම දැම්මා අපේ විනාශය ලං කරන්න. බලන්න. ඔයත් හිතන්නේ පිට රටවල් වලට යනවා. ඉගෙන ගන්න කියලා. ලාංකිකයෝ විතරක් නෙමෙයි ඉන්දියාවේ ඇත්තත් පිට රටවල් වලට යනවා ඉගෙන ගන්න. චීනයේ ඇත්තත් පිට රටවල් වලට යනවා ඉගෙන ගන්න. ජපානයේ ඇත්තත් පිට රටවල් වලට යනවා ඉගෙන ගන්න. ලංකාවෙත් යනවා පිට රටවල් වලට ඉගෙන ගන්න.
ඉන්දියාවේ ඇත්ත පිටරටවලට ගිහිල්ලා ඉගෙනගෙන ඒ ඉගෙනගත්ත දේ තමන්ගේ රටට ගැළපෙන ආකාරයෙන් යොදාගෙන රටේ දියුණුවට පාවිච්චි කරනවා. අනිත් හැම රටකම එහෙමයි සිද්ධ වෙන්නේ. ඒගොල්ලෝ තමන් බටහිර අධ්‍යාපනය ගත්තයි කියලා තමන්ගේ ජාතිය ඒකට පාවලා දෙන්නේ නෑ. ඒගොල්ලෝ හැමතිස්සෙම කරන්නේ ඒ උගත්කම තමන්ගේ රටේ යහපත සඳහා යොදවනවා. තමන්ගේ රට දිහා බලනවා. සිංහල උගත්කම මොකෝ කරන්නේ? ලංකාවේ උගත්කම කියලා. ඒගොල්ලෝ පිටරට ගිහිල්ලා ඉගෙනගෙන එනවා. ඒ ආවට පස්සේ ලංකාවේ තියෙන කොහොම නිකන් බාල්දු කරලා සලකනවා. අරක තමයි ලොකු දේ. මේ ඔක්කොම තියෙන දේවල් මකලා දාලා ඉවර වෙලා අරිහි තියෙන දේවල් ඉස්මතු කරලා ගන්න හදනවා. මොකද වෙන්නේ? දැන් වෙලා තියෙන දේ පහෝකේ දවස්වල පින්වත්නි පාසල් වල කරන ලද සමීක්ෂණයකින් අමුතුවෙන් සමීක්ෂණ ඕනේ නැහැ, පැහැදිලි දෙයක්. දෙයක් තියෙනවා. අපේ දරුවන් බුද්ධිමත් නැහැ කියන්නේ. අපේ දරුවෝ බුද්ධිමත් නැහැ කියන්නේ. අපේ දරුවෝ පාසල් ළමයින්ට ඉගෙන ගන්න පුළුවන්. ඒ කියන්නේ උගන්වන දේ ගන්න පුළුවන්. ඒ වුණාට උගන්වන දේ ගත්තට ඉගෙන ගත්ත දේ යොදන්න දන්නේ නැහැ. විභාගේ පාස් වෙන්නත් පුළුවන්. මොකද ඉගෙන ගත්ත දේ ආපහු කොල කැලලකට දාලා කුරුදු ගාපුවාම ඒක බලලා හරි ඉගෙනගෙන තියෙනවා කියලා ලකුණු දෙනවා. දීපා විභාගේ පාස්. ඒ වුණාට ඒ ඉගෙන ගත්ත දේ යොදන්නේ කොහොමද? තවත් දියුණුවක් සඳහා යන්නට කියන එක යාර කරගන්න බෑ. ඒකට හොඳම නිදර්ශනය තමයි දැන් ඔයාලට දන්නවා ගණන් වලදී එහෙම දත්ත දෙනවා නේද? ඒ දත්ත දෙනවා නිදර්ශන වශයෙන් දීලා ඒකට අනුව ගණන් දෙනවා ඊට පස්සේ. දැන් දත්තයට අනුවම ගණන දුන්නොත් ඒක කරනවා. හැබැයි පොඩ්ඩක් වෙනස් කරොත් ඒක කරන්න බෑ. ඇයි? ඉගෙනගත්ත දේ ඒ විදිහටම දුන්නොත් හරි. හැබැයි පොඩ්ඩක් වෙනස් කරලා දුන්නොත් හිතලා අරගෙන හිතලා වැඩ කරන්න බෑ. ඒක දැන් ඔප්පු වෙලා තියෙනවා. එහෙමයි කියලා අධ්‍යාපනය. දැන් ඔප්පු වෙලා අවසానයි. නමුත් අපේ පැරණි අධ්‍යාපනය හොඳයි. බුද්ධිමතුන් නැති කලානේ අපේ රටේ. දැන් බුද්ධිමතුන් නෑ. විනාඩි වර්තමාන ක්‍රියාවලිය හොඳටම පැහැදිලි කළා. බුද්ධිමතුන් රටේ නෑ කියලා. හරි පඬිත වාක්‍ය කියන්න පුළුවන් නැත්නම් ඉන්නවා. පඬිත වාක්‍ය කියන්න පුළුවන් නැත්නම් ඔයක රේඩියෝ වලට ගහන් ගන්නනේ. ඈ? රේඩියෝ වලට අහලා අහන් ගන්න රේඩියෝ වල ඔය කියන මේ කවුද මේ කියන තමයි යෝන් කියන්නේ කවුද? එනවුන්ස් කරන්නේ? නිවේදකයෝ කියන වචන දිහා බලන්නකෝ. හරි ලස්සනයි. හොඳට ලස්සනට මහා පඬිත වචන කියනවා. ඈ අනේ ඇතුළ හිස් මොකක්වත් නෑ අර වචන. බලන්න කවදාවත් යොදන්න පුළුවන් ඒවා නෙවෙයි. යොදන්න කාටද කියන්නේ? ඉතින් හැබැයි එක පැත්තකින් සදාචාරය ගැන කතා කරනවා. අනිත් පැත්තෙන් සදාචාරය වනසන්නේ වැඩ කරනවා. මහා පුදුම විදියට අපේ විනාශය අපි විහිංව ලං කර ගන්නවා. විනාශය අලුත් අවුරුද්දක් කියලා. ඇස්තරල සමාජයේ දිහා බැලුවොත් අපිට සුභවාදීව කතා කරන්න කිසිම දෙයක් නැහැ. කිසිම දෙයක් නැහැ සුභවාදීව කතා කරන්න. තියෙන සුභයක් රැකගන්න උත්සාහ කිරීමක් විනා කරන්න තියෙන්නේ. අමුතුවෙන් සුභයකට යන්න තියනවා කියන එකක් නම් කියන්නේ හිතන්න හරිම අමාරු ප්‍රශ්නයක් තියෙනවා. ඇයි අපිට මෙහෙම වෙන්නේ? ඇයි මෙහෙම වෙන්නේ? ඉතින් ඔයයන් මේ දේ මෙහෙම කිව්වට අපිට රට පුරා යන්න වෙලා තියෙනවා මේ දේ කියලා දෙන්නට. මෙතෙන්ට මෙහෙම ටික දෙනෙකුට කියලා මදි. දැන් ඉතින් පුළුවන් තරම් උත්සාහ ගන්න ඕනේ. Taman උත්සාහ ගන්න ඕනේ. Taman මුණ දෙන්න එන අනාගතයේ බියකරු බව ළඟින් ඉන්න අනිත් කෙනෙකුට වටහලා දෙන්න. යාළුවෙකුට වටහලා දෙන්න, නෑදෑයෙකුට වටහලා දෙන්න. ඔය ක්‍රියාමාර්ගයේ වැරදි කියලා. ඔය ක්‍රියාමාර්ගයේ අතාරින්න කියලා. ටිකක් බුද්ධිමත්ව සිතන්නට ඒකට පෙන්නන්න. කොහොම නෙමෙයි කරන්න තියෙන්නේ. Tamanගේ සදාචාරය
දුරාචාරය දෙක තේරුම් ගන්නවත් තමන්ගේ හැකියාව දියුණු කරන්න. ඒ තරම්වත් හැකියාවක් දියුණු කරගත්තොත් ඒකත් ලොකු දෙයක්. දුරාචාරය මොකද්ද? සදාචාරය මොකද්ද කියලා තේරුම් ගන්න විදිහට. මහා උගත්කම් ඕනේ නැහැ. ඔය දේ තේරුම් ගන්න. ඕක බුද්ධිය තියනවනම් තේරුම් ගන්න. විනාත් දැන් මේ විදිහට ඇවිල්ලා දිගින් දිගටම ඇවිල්ලා අපි ඒ අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහසක් ලැබුවා. ඒ නිදහස ලබාගෙන ආව මෙතෙක්. මෙතෙක් දුරට මේ නිදහස ලබාගෙන අපට වැඩි දුර යන්න එපා. දැන් අවුරුදු 50ක් ඒ නිදහසෙනුත් ගෙවි ගියා. ඒ අවුරුදු 50ක් ගෙවුනහම අතීතයේ ගිහිල්ලා බලන්න. දැන් මෙතන ඉන්න බොහෝ දෙනෙකුට මම හිතනවා ඒ අතීතය සිහි කරන්න පුළුවන්. අඩු කරන්නේ ඒ අවුරුදු 50 ඇතුළතවත් අපිට මොකක්වත් දිනුවක් ලැබිලා තියෙනවා. අපේ නායකයන් පාලකයන් කියලා කට්ටියක් ආවා. ඒ පිරිස එහෙම දිනුවක් ඇති කරන්න උත්සාහයක් අරගෙන තියෙනවද මේ රටේ? විනාශනි අර බ්‍රිතාන්‍යයන්ගෙන් ලැබිච්ච බෙදලා පාලනය කරන ක්‍රමය. ඒ විදිහටම අපි අරගත්තා. ඒ විදිහටම අරගෙන අපි බෙදුණා. හැමදෙනාම බෙදුණා. බෙදලා කුලල් සාගත. ඔයත් විතරනේ. ඔයත් විතරම යුද්ධයට ක්ෂණික පිළිතුරක් අවශ්‍යයි කියලා. ඔඩුදුවල තියෙනවා. ඔඩුදුවල තියෙන ඒවා ක්ෂණික පිළිතුරු තියෙනවද? ඔඩුදුවල තියෙන ඒවාට ක්ෂණික පිළිතුරු තියෙනවද? හම්බෙන්නේ නැහැ කවදාවත්. ඇයි ওই යුද්ධය ඇති වෙන්න හේතුව? හේතුව හොයලා හේතුවට පිළියම් දෙන්න. ඒ හේතුව හොයලා හේතුවට පිළියම් දෙද්දී ඇරෙන්නට නිකම්ම පොඩු කපන්න ගිහින් හරියන්නේ නෑ වැඩි. කිසි දවසක සාර්ථක වෙන්නේ නෑ. බලන්න හේතුව මොකක්ද? ආපු නායකයන් ඔක්කොම රටේ දුරාචාරය වර්ධනය කළා. දුරාචාරය වර්ධනය කරන්න රට පිරිහුණා. බලන්න ඔයත්ම කල්පනා කරලා බලලා හිතන්න පොඩ්ඩක්. අද රටේ සමස්තයක් වශයෙන් ගත්තහම 80%කට වඩා පිරිසක් මේ රටේ සිංහල බෞද්ධයන්ගෙන් මත්පැන් බොනවා. සිංහල බෞද්ධයන්ගෙන් පිරිමි පක්ෂයේ මත්පැන් බොන ඇත්තේ. 80%ක් මත්පැන් බොනවා කියන්නේ ඕන ආර්ථික විශේෂඥයෙකුට තේරුම් ගන්න පුළුවන්. ඒ පවුල් ටික ඔක්කොම දුප්පත් වෙනවා. බැරිද? ඕන ආර්ථික විශේෂඥයෙකුට තේරුම් ගන්න පුළුවන්. ආර්ථික විශේෂඥයෙක් වෙන්න ඕනේ නෑ නිකන් සාමාන්‍ය අටපාස් ළමයෙකුට ඕක තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට රටේ 80%ක් අපිට මුළු ජනතාවෙන් ගත්තොත් 70%ක් විතර කියනවා. මේ 70%ක විතර පිරිසක් රටේ ජනගහනයේ මේ විදිහට දුප්පත් වෙන්න පටන් ගත්තාම ඒ රටේ ආර්ථිකයක් ගොඩනැගෙනවද? කිසි දවසක ඒ රටේ ආර්ථිකයක් ගොඩනැගෙන්නේ නැහැ. ඕක ඔය වගේ දෙයක්වත් ඔය වගේ සුළු දෙයක්වත් තේරුම් ගන්න බැරි නායකයන් අපිට ඉන්නේ. අපේ උගත්තු ඒ වගේ. ඒකට දැන් මේ විදිහට රටේ ජනතාව දුප්පත් බවට පත් වෙනවා. ඒ ජනතාව දුප්පත් බවට පත් වෙලා බේබත්කම් බවට පත් වෙලා සූදුවාන්කම් බවට පත් වෙලා විනාශ වෙනකොට රට ගොඩනගන්න තියෙන ක්‍රියාදාමයට ඒ ඇත්තන්ට උදව් වෙන්න පුළුවන්. ජනතාවට පුළුවන් උදව් වෙන්න. ඒ ඇත්තන්ගේ උදව් ලැබෙන්නේ නැහැ කවදාවත්. එතකොට රජයට ලැබෙන යම් ආදායමක් තියෙනවා නම් ඒ ආදායම සුරකින්නවද? ඒක විනාශ වෙලා යනවා. දැන් ඕක තමයි අවුරුදු 50ක් විතර තිස්සේ අපේ රටට වෙච්ච දේ. ඊගාවට කොහොම ක්‍රමක්‍රමයෙන් අපි ඉස්සරහට ආවා. ඒ එන අතරේ ආර්ථිකයෙන් පිරිහෙනකොට රටේ ප්‍රශ්න ඇති වෙන්නට පටන් ගත්තා. ජාතීන් අතර ප්‍රශ්න ඇති වෙන්නට පටන් ගත්තා. ඊගාවට කොටස් බෙදුණා. කොටස් බෙදිලා දැන් මේගොල්ලෝ දේශපාලන ක්‍රමයෙන් තරඟ කරනවා. මහා ජාතියම කෑලි කෑලි වලට කැඩිලා. සුළු ජාතීන් එකතු වෙලා යනවා. ඊගාවට මහා ජාතිය කෑලි කෑලි වලට කැඩිලා එනකොට රටේ ජනතාවත් දෙක තුනට බෙදෙනවා. ඒ නිසා එකම කොටසකටවත් සෑහෙන බලයක් එන්නේ නැහැ.
එකම කොටසකටවත් සෑහෙන බලයක් එන්නේ නැහැ. නමුත් එක කොටසක් කොහොම හරි ඉස්සරහට එනවා. ඒ කොටසට කවදාවත් මහජාතියේ අනිත් පැත්තේ උදව්ව හම්බ වෙන්නේ නැද්ද? නෑ. ඒගොල්ලෝ කවදාවත් හම්බ මොකද ඒගොල්ලෝ විරුද්ධ පක්ෂය. මොකක් ගෙනාවත් අපි විරුද්ධයි. මොකද විරුද්ධ පක්ෂයෙන් මේකද? ඒකේ විරුද්ධ පක්ෂය කියන එකේ තේරුම තමයි අපි ඔක්කොම විරුද්ධයි. හොඳ වුණත් කවන්නේ නරක වුණත් කවන්නේ හැම එකම වැරද්දක් වෙනවා අපි විරුද්ධ වෙනවා. ඒතකොට ඒක නිසා අර බලයට නැත්නම් මොකද කරේ? හැමදෙස්සෙම සුළු જાතියින්ගේ ආධාරය බලාපොරොත්තු වෙනවා. සුළු ජන කොටස් වල ආධාරය බලාපොරොත්තු වෙමින් සුළු ජන කොටස් වල හිත නම්ම ගන්න කරන්න බැරි පොරොන්දු එයන්ට දුන්නා. ඒ පොරොන්දු ඉෂ්ට කරන්න යනකොට මහජාතිය හරහට ඉන්නවා. ඊගාට සුළු ජාතිනී මහජාතිනී වෛරකාරයන් බවට පත් වෙනවා. දැන් අපි දැන් එතකොට අරගොල්ල බොරු පොරොන්දු දීලා කරන්න බැරි පොරොන්දු දීලා මහජාතිය අනුමත නොකරන පොරොන්දු දීලා ඒගොල්ලන්ගේ උදව් ගන්න ලෑස්ති වෙනවා. ඒගොල්ලන්ගේ උදව් ගන්න ලෑස්ති වුණාට ඒ පොරොන්දු ඉෂ්ට කරන්න යනකොට මහජාතිය හරහට හිටිනවා. මහජාතිය හරහට හිටපු ගමන් එතකොට සුළු ජාතීන් කල්පනා කරනවා අපිට මේක ලැබෙන්න ගියත් මේ මහජාතිය අපිට මේක ලබන්න දෙන්නේ නැහැ. අන්තිමට සුළු ජාතිකයන් මොකද කරන්නේ? මහජාතියට වෛර කරනවා. ඒක උනේ නැද්ද? ඒක වෙලා නැද්ද? ඒක තමයි වෙලා තියෙන්නේ. එතකොට හැමදාම පැතිමාරුවේදී මොකද වෙන්නේ? ඔය වෛරය දෙපැත්තට බෙදී යනවා. බෙදී ගිහිල්ලා ටික කලක් වෙනකොට සුළු ජාතින් දැනගත්තා මේ මිනිස්සු හැමදාම අපිව මොලා කරනවා. අපිව රවට්ටනවා හැමදාම. ඉතින් මේක දැන් අපි එක්ක දේශපාලන ක්‍රමයෙන් ගන්න ඕනේ, එක්ක දැන් අවියෙන් ගන්න ඕනේ. දැන් දේශපාලන කණ්ඩායමකුත් හැදුනා, අවිගත කණ්ඩායමකුත් හැදුනා. දෙපැත්තෙන්ම මහා ආණ්ඩුවට දෙපැත්තෙන්ම බලපෑම් ඇති කරනවා. අවියෙනුත් බලපෑම් ඇති කරනවා, දේශපාලනම බලපෑම් ඇති කරනවා. ඒගොල්ලෝ බුද්ධිමත්. ඒ බුද්ධිය පාවිච්චි කරලා ඒගොල්ලෝ වැඩ කරා. සිංහලයන්ගේ බුද්ධිය පෑදුනේ සිංහලට එන්න බලකාමී වැඩුණා. බලකාමී වැඩිලා ඊගාවට සිංහල ජන කොටසන්තරේ ශාසන මාර්ගයෙන් සම්පූර්ණයෙන්ම ඈත් වෙනවා. දුරාචාරයේ වැඩි වෙන්න බුද්ධ ශාසනය නැති වෙලා යනවා. පිළිගatti මේ විදිහට බණේ කියන්නේ වෙන කාරණයක් නිසා නෙමෙයි. දුරාචාරයේ රට පුරා පැතිරෙනවා නම් බුද්ධ ශාසනය නැති වෙලා යනවා. ශාසනය පවතින්නට පුළුවන් වෙන්නේ ශ්‍රාවකයෝ ශාසන ක්‍රියාමාර්ගයේ ජීවිතයට සම්බන්ධ කර ගන්නවා නම් විතරයි. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපන ඒකම් බුද්ධාන ශාසනං. සියලු පාපයන්ගෙන් නොකිරීමත් කුසල් රැස් කිරීමත් සිත පිරිසිදු කිරීමත් මේකයි බුද්ධ ශාසනය කියලා කියන්නේ. ඒක කරන්නේ නැත්නම් බුද්ධ ශාසනය ඉතුරු වෙන්නේ නැහැ. එතකොට බුද්ධ ශාසනය කියන්නේ බුදුහාමුදුරගේ අනුශාසනාව. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව පවදුරු කිරීම පිණිස නම් බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව කුසලයේ වර්ධනය පිණිස නම් මේ දෙක කරන්ට තියෙන පසුබිම සමාජයේ නැති වෙලා සමාජයේ දුරාචාරයේ ගැලෙනවා නම් පව් වඩනවා නම් සමාජයේ කුසලයෙන් ඈත් වෙනවා නම් බුද්ධ ශාසනය පවතින්නේ නැහැ. බුද්ධ ශාසනය පවත්වාගෙන යන ක්‍රියාදාමයේ ඉස්සෙල්ලා ඇති කර ගන්න ඕනේ. ඊට පස්සේ තමයි පුළුවන් වෙන්නේ ශාසන දියුණුවක්වත් රටේ දියුණුවක්වත් ඇති කරන්න. ඒ නිසායි මේ විනාශය මේ වෙන්නේ. වෙන කාරණයක් නිසා නෙමෙයි. නැත්තම් සමහර දෙනාට හිතෙන්න පුළුවන් මේ අද අවුරුදු දවසේ මේ බණ කියන්නේ මේ අවුරුදු ඉස්සෙල්ලා දේශපාලනය ගැන කියලා. ඇත්තයි. දේශපාලනය ගැන තමයි බණ කියන්නේ. මේ රට පාලනය වෙන්න ඕනේ. මේ රට පාලනය වෙන්න ඕනේ. මේ දේශය පාලනය වෙන්න ඕනේ. මේ දේශය පාලනය වෙන්නට බණ කියන්නේ. ඒ නිසා දේශපාලන බණ තමයි. දේශය පාලනය වෙන්න බණ කියනවා. කොහොම පාලනය වෙන්නද? සුචරිත ක්‍රියාදාමයක් තුළ සදාචාරයක් මත දේශය පාලනය කරගන්න අවශ්‍ය නිසා මේ විදිහට බණ කියනවා.
එතකොට ඒ සදාචාරාත්මක පාලන තන්ත්‍රයක් ලංකාවේ අපි ඇති කරගත්තේ නැත්නම් මේ විනාශය තව තවත් ඉස්සරහට අපි අදගෙන යනවා. ඉතින් දැන් මේ විදිහට විකට ඇවිල්ලා අද ඇතිවෙච්ච තත්ත්වයක් තියෙනවා. දැන් ওই තත්ත්වයට විසඳුම කොහෙද තියෙන්නේ? මේ ඇතිවෙච්ච තත්ත්වයට විසඳුම කොහෙද තියෙන්නේ? පින්වත්නි, ඒකට විසඳුම රටේ කෑලි කඩන එක නෙමෙයි. රටේ කෑලි කඩලා කවදාවත් විසඳුමක් හම්බ වෙන්නේ නැහැ. මේ රටේ අතීතයේ කෑලි කැඩලා තිබුණා. ඒ කෑලි කැඩිච්ච එක අද කෑලි කඩන නිදහසට කාරණයක් නෙමෙයි. එදා කෑලි කැඩලා තිබුණාට ඒ රටට යහපතක් වුණේ නැහැ. ඒ කෑලි කැඩීමනොත් හැමදාම මරාගත්ත එක විතරයි සිද්ධ වෙන්නේ. අනාගතයේදී කෑලි කැඩුණත් මේ රට ඒත් මරා ගන්න එක තමයි සිද්ධ වෙන්නේ. වෙනින් එකක් නෙමෙයි. ඔන්න මරා ගන්න හැටි අහගන්න ඕනේ. අපි තුමු ප්‍රභාකරන් කියලා තියෙනවා මගේ පළමු ඉල්ලීමයි අන්තිම ඉල්ලීමයි දෙකම ඊළාම්. වෙන එකක් නෙමෙයි. පළමු ඉල්ලීමයි අන්තිම ඉල්ලීමයි දෙකම ඊළාම්. ඒකෙන් අපි යත්තුගෙන යෝජනා එකක්වත් සාර්ථකද? මොන විදිහේ යෝජනා ගෙනාවා? යෝජනා ගේන්න ඕනේ යෝජනාවක් එක්කලා එකඟ වෙන්නට කැමති කෙනෙක් එක්කලා. එහෙම නැත්නම් යෝජනා ගේන්න ඕනේ ප්‍රභාකරන් කතා කරලා කියන්න ඕනේ හොඳයි ඔබ මොනවද බලාපොරොත්තු වෙන්නේ? අපි දෙපැත්ත සම කළා මොකක් හරි කරගන්න. එතකොට ඉදිරිපත් කරන්න. අපේනොත් කරුණු ඉදිරිපත් කළා ඔයත් අංගනොත් සාධාරණ කරුණු ඉදිරිපත් වුණොත් අපි සාකච්ඡා කරලා ඒක බලමු. මෙයා කෙලින්ම ඉන්නවා නම් මට ඊළඟ වෙන මොකක්වත් නැහැ කියලා. එහෙනම් සාකච්ඡා වැඩක් තියෙනවද? වෙන මොන යෝජනාවක්වත් වැඩක් තියෙනවද? පැහැදිලි ප්‍රභාකරන් කියන්නේ කෙලින්ම ඊළඟ විතරයි කියන එක. එතකොට එහෙනම් අපි මොකක්ද මේ කරන්නේ? මොකක් ගැනද අපි කතා කරන්නේ? එතකොට එහෙමනම් අපි ප්‍රභාකරන් ඊළඟම ඉල්ලනවා නම් අපි බලාපොරොත්තු වෙනවා නම් දේශපාලන විසඳුමක්. ඒ දේශපාලන විසඳුමට ප්‍රභාකරන් එන විදිහට අපි වැඩ කරන්න ඕනේ. ඒ දේශපාලන විදිහට ප්‍රභාකරන් එන්න හදන්න පුළුවන් කමක් නැහැ. වෛරයෙන් වෛරය තහවුරු කරලා. ඒක කරන්න පුළුවන් ඉන්නේ එකම ක්‍රියාදාමය තමයි රට සමෘද්ධිමත් කිරීම තුලින්. වෙන ක්‍රමයක් නැහැ. කොහොමද රට සමෘද්ධිමත් කරන්නේ? ඉන්නත් බලන්න නිකම් කල්පනා කරලා. අපි මේ දුෂ්කර පළාත්වලට ගියා මෙතෙක් දවස්. මේ දුෂ්කර පළාත්වලට ගියාම ඒ ගම්මු අපිට කියනවා හාමුදුරනේ එක ඇමති එක්කත් එක മന്ത്രിවරයෙක්වත් මේ වැවක් දිහා බලන්නේ නැහැ කියලා. මේ වැව් ටික අපිට හදලා දුන්නොත් අපි රට කන්න දෙන්නම් කියනවා. ඒ මිනිස්සු එක්කෙනෙක්වත් බලන්නේ නැහැ. ඒගොල්ලන්ට ඒව අවශ්‍යතාවයක් නැහැ. ඔය වැව් ටික හදලා ඒ මහ ජනතාවට වතුර ටික දීලා ඒ ඇත්තන්ට රට ශාස්ත්‍රීය කරන්න උදව් කරන්න එක පැත්තකින් රට සමෘද්ධිමත් වෙනවා. හැබැයි දැන් කරන්නේ මොකද්ද? අර ඒ විදිහට සමෘද්ධිවත් වෙන මිනිස්සු ඉන්නවනේ. ඒගොල්ලන්ගේ සල්ලි ටික හොර ගන්නද ගිහිල්ලා ඒ තැන්වල කවරුන්නා. ආණ්ඩු කරන්නේ ඒකයි. දැන් ඔය ඇත්තට 30 පුරාම තියෙන්නේ මොනවද? වෙල්යායවල. 30 තියෙනවා බාර් 29ක්. 30 බාර් 29ක් තියෙනවා. මොකද අර මිනිස්සු අර වයින් දුක් මහන්සලා හම්බ කරපුවාම සල්ලාල මේ බදු කන් වලට පුරුදු කරලා තියෙන්නේ. අර සල්ලි ටික අරගෙන ඔක්කොම එන්නේ කාටද? රැපෑදෙන්නට. ඔන්න ඕකයි. අපි සත සමෘද්ධිමත් කරන්න හදන ක්‍රමය. දැන් මේ ක්‍රමය තුල කවදාවත් අපිට රට සමෘද්ධිමත් කරන්න බෑ. මොන මහාචාර්යවරයා මොන දෙයක් කිව්වත් කවදාවත් පුළුවන් නෑ රටක් මේ විදිහට සමෘද්ධිමත් කරන්න. දැන් ඒ විදිහට අපි හිතමු රටේ ජනතාව තව සමෘද්ධිමත් කරන ක්‍රම තියෙනවා. තව ස්වයං රැකියා ක්‍රම ඇති කරන්න පුළුවන්. අධ්‍යාපන තත්ත්වයෙන් දියුණු කරන්න පුළුවන්. ඒ වගේම වර්තමාන ලෝකයේ සුදුසු වෙන විදිහට අද ලංකාවේ දරුවෙකුට තියෙන අධ්‍යාපන ක්‍රමයේ තියෙන්නට ඕනේ ඒ ළමයාට ලෝකයේ ඕන තැනකට යන්න සුදුසු විදිහකට. මොකද අද ලෝකෙම
විශ්ව ගම්මානයක් කියලා මේ කෑ ගහනවා. විශ්ව ගම්මානයකට අපි එළමෙනවා කියලා. ඉතින් මේ හරි අමාරුවෙන් කෑ ගහනවා. මේකේ ඉන්න ළමයින්ගෙන් 80%කටම විශ්ව ගම්මානයට තියා ඉන්දියාවට තියාගන්න බැහැ. විශ්ව ගම්මානයක් කරන්නේ. මොකක්ද කරගන්නේ? ඇයි? ඊළඟගේ උද්දත්කම ලෝකයට ප්‍රයෝජන ගන්න පුළුවන් එකක් නෙමෙයි. ප්‍රයෝජන ගන්නත් පුළුවන් කොටසක් ඉන්නේ තාම අතලොස්සයි. උද්දත්කම් තිබුණාට යන්න භාෂා ඥානයක් නැහැ. ඊගාවට අර ලෝකීය අනිත් රටවල් අධ්‍යාපනාංශයෙන් ඉස්සරහට යනවා. අපේ ළමයින්ට ඒ දියුණුව නෑ. හැබැයි අර එහි තියෙන ඔක්කොම ඉහළ අධ්‍යාපන ක්‍රම ටික කියලා මේ ගහනවා. සේරම මේ ගහනවා මේ උසස් අධ්‍යාපන ක්‍රමයි කියලා. ඒ ළමයින්ට ඔක්කොම අවශ්‍ය පහසුකම් තියෙනවා. මේ කොළඹ ඉස්කෝලවල ටික විතර පහසුකම් දීලා මේ රටටම උසස් අධ්‍යාපනය දෙනවා. ඉන්නත් අර ගම්බද ඉස්කෝලවල එක කම්පියුටරයක් තියෙනවා. මොකක්ද? නමුත් කම්පියුටර් එකට දාලා වැඩ කරන්න මේ ළමයින්ට උගන්වනවා. ළමයින්ට පහසුකම්. 75%කට වැඩි ඉස්කෝලවලට පහසුකම් නැතුව තියෙනවා. ඉතින් අපේ ළමයි මොකද කරන්නේ? දැන් ඕක කරන්නට දැන් අපි කියනවා ඉතින් මොනව කරන්නේ තියෙන එකෙන් කරගන්නට තියෙන එකෙන් කරගන්න දෙයක් නැහැ රජයක් තියෙන්නේ ඒක ඇති කරලා දෙන්න තමයි අවුරුදු 30 ගණනක් 40 ගණනක් තිස්සේ ඕක ඇති කරගන්න බැරි වුණා නම් ඔය අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ වැඩක් තියෙනවා මේවට ඔය ආණ්ඩුවකින් වැඩක් තියෙනවා මේවට ඕක කරගන්න බැරි වුණා නිකන් හිතන්නකෝ විනාශ කරන ධනය පොඩ්ඩක් හිතලා බලන්න ඔය විනාශ කරන ධනෙ හේතුව නම් ඔය ටික කරගන්න. අනිත් එක අධ්‍යාපන ශාස්ත්‍රයට විදේශීය ආධාර ඕනතරම් ලැබෙනවා. ඒ ආධාර හරියට යොදනවා නම් ඒ ආධාර වලින් ප්‍රයෝජන ගන්න පුළුවන්. කොහොමද? අපි ඒකවත් අපි පාවිච්චි කරන්නේ. විනාශي අපේ ඇත්තෝ හැමතිස්සෙම වැඩ කරන්න හදන්නේ අපිව ඇදවත් ගන්න උත්සාහ කරන ලෝක බැංකුවට ඕන විදිහටයි. අපිව නැති කළා දාන්න හදන ලෝක බැංකුවට වලින් තමයි අපේ අතු කටයුතු කරන්නේ. කවදාවත් තමන්ගේ සෝත්සාහයෙන් නැගී සිටින පසුබිමක අපි ජීවත් වෙන්නේ නැහැ. ඒතර මේ පසුබිම යටතේ දිගටම එන්නේ අපි ආර්ථිකයෙන් අධිකන වැටෙනවා. හැබැයි මේ විදිහට අධ්‍යාපනය සකස් කළා ලංකාව කෘෂිකාර්මික රටක්. ඒ කෘෂිකාර්මික රට ඒ තුලින් දියුණු කරන්න පුළුවන්කම තියෙනවා. බලන්න දුටුගැමුණු රජුගේ යුද්ධ කරනකොට දුටුගැමුණු රජුගේ යුද්ධ කළේ මොනවද කළාද? එක පාඩි යුද්ධ කරන්න තියෙන්නේ ඉස්සෙල්ලා එලාරට උයි ඉන්දියා පැත්තකට වෙලා. මේ ටික කරගෙන. මොකද මේ කාවන්තිස රජු කරේ? එක පාඩි යුද්ධ කරේ නෑ. තමනුත් මහලුයි. තමන්ට ශක්තියක් නෑ. ඒකින්ද හිමින් තමන්ගේ සේනාව පුතා ඊගාවට එන බව දන්නවා. පුතාට කරගෙන යන්නට තාත්තා සේනා සංවිධානය කළා. පුතාගේ කාලේනකොට පුතා යුද්ධයට යන්න ඉස්සෙල්ලා කිව්වා මල්ලියේ මේවා තිබුණේ කියලා යුද්ධ කරන්න බෑ. ඊට ඉස්සෙල්ලා රට ශාස්ත්‍රීක කරන්න ඕනේ. මල්ලිට බාර දුන්න අර පැත්තෙන් රට ශාස්ත්‍රීක කරන්න කියලා. මොකද යුද්ධයක් කරන්න මිනිස්සුන්ට හොඳ ශක්තිමත් මානසික පදනමක් අවශ්‍ය වෙනවා. මිනිස්සුන්ට තේරෙන්නේ මම මරණත් ජීවත් වෙන්න ක්‍රමයක් අනිත් මිනිස්සුන්ට තියෙනවා කියලා. රට ශාස්ත්‍රීක වෙනකොට ජනතාවට පිරිමි යුද්ධයට ගියාට පිරිමි යුද්ධයට ගියත් පිරිමි දන්නවා මම යුද්ධයට ගිහිල්ලා මරණත් මගේ පරපුර රැකෙන්නට මේ ක්‍රමය තියෙනවා මෙහි කියලා. ඉතින් ඒගොල්ලෝ හොඳ මානසික තත්වයකින් සතුටට යන්නේ. අද එහෙම එකක් තියෙනවා නෑ. අද යුද්ධයට යන්නේ අරගොල්ලෝ කන්න දෙන්න බලාගෙන. ඒක නෙමෙයි තත්ත්වය. අද යුද්ධයට යන්නේ ඒකෙන් හරි ගන්න පඩියකින් මේකලන්ට කන්න දෙන්න බලාගෙන. එදා යුද්ධ කළේ එහෙම නෙමෙයි. බලන්න දර්ශනය කොතනද තියෙන්නේ කියලා. තරණියට මොනවද කරේ කියලා. දැන් අන්තිමට එහෙම කළා යුද්ධයක් කරා. යුද්ධයක් දිනුවා. බුද්ධ ශාසනයේ ඇතුළත යුද්ධ කරන ක්‍රම තියෙනවා. මේ සමාජය බුදුහාමුදුරුවෝ යුද්ධ කරන්න කියලා නෑ. යන්නකො ජාතක පොතට. ජාතක පොතේ මොනවද තියෙන්නේ කියලා බලන්නකො. බෝධිසත්ව ඔයත් බුදුවරු නෙමෙයිනේ. නායකයෝ බුදුවරු නෙමෙයිනේ.
බෝධිසත්ව කාලේදී එහෙම යුද්ධ කළා තියෙනවා නම් අද ඉන්නේ නැත්තන්ට මොකද්ද කරන්න වෙන්නේ? අද ඉන්නේ නැත්නම් ඒ වගේ බෝධිසත්වවරු නෙමෙයිනේ. එහෙනම් දැනගන්න ජාතක පොතවත් පාවිච්චි කරන්න කොහොමද රටක් ගෙනියන්නේ කියලා ওই ජාතක පොත ඇතුලේ හොඳට පැහැදිලිව තියෙනවා. ඒව පැත්තකට කුරුබක් කියලා වීසි කරපෙකී ආදීනම වේ තියෙන්නේ පඬිතුයන්ගේ උපදේශ මත ඒවා කුරුබක් කියලා වීසි කරා. ඒකේ ආදීනම ඇහුවේ තියෙන්නේ. විනාශනේ රටක් එහෙම විනාශයට පත් වෙනකොට කූටදන්ත සූත්‍රවල වගේ සූත්‍රවල තියෙනවා. රටේ යම් කිසි දෙයක් කරන්න පුළුවන් මිනිස්සුන්ට උදව් කරන්න. රජයෙන් සල්ලි දෙන්නේ ඒගොල්ලන්ට. සල්ලි දීලා ඒගොල්ලන්ට නැගී සිටින්න අත දෙන්න බදු ගන්න එපා. වචනෙම තියෙනවා බදු ගන්න එපා කියලා. ඒගොල්ලන්ට. බදු ගන්න අය කරන්නේ නැතුව ඒගොල්ලන්ට දියුණු වෙන්න ඉඩ ආරින්න. දියුණු වෙන්න ඉඩ ඇරලා ඒගොල්ලන්ගේ දියුණුව සැලසුණාට පස්සේ ඒ තුලින් ආදායම් ලබන්න දියුණු වෙනකල් ආදායම් ගන්න එපා. මොකද කරන්න පුළුවන් කෙනා දියුණු වෙනකොට රටේ අනිත් පැත්තට රස්සාව හම්බ වෙනවා. එතකොට රට සුඛිත වෙන්නේ ඒ ආකාරයෙන්. දැන් රට සුඛිත කරන්නයි පළමුවෙන්ම තියෙන්නේ. කවදාවත් රට සුඛිත කරන්න බෑ දුරාචාර පසුබිම රටේ තියෙන තාක් කල. එහෙනම් රජයක් ඉස්සෙල්ලාම කරන්න ඕනේ පළවෙනි දේ තමයි රටේ දුරාචාර රැල්ල අයින් කරගන්න. වින්නත්නි ඒ දුරාචාර රැල්ල අයින් කරන එක අවුරුදු දෙකක් මිනිස්සු පොඩ්ඩක් తాවකාලිකව හැලහැප්පීම් ඇති වෙයි. අර පුරුද්ද කඩා ගන්න එක. පොඩි දවසකට හැලහැප්පීම් ඇති වෙයි. අවුරුද්දක් යනකොට බේබදුකම නවත්තන මිනිස්සු ටික ඔක්කොම සන්තෝෂ වෙනවා. අවුරුද්දක් යන්නේ ඉස්සෙල්ලා බේබදුකම් නවත්තන මිනිස්සු ඔක්කොම රජයට පක්ෂ වෙනවා. මොකද හේතුව ඒගොල්ලන්ටම තේරෙනවා අනේ අපි කොච්චර දැන් සතුටින් ඉන්නවද කියලා. ඒකම ඒ ඇත්තන්ගේ පවුල් ටික ඔක්කොම අර ධනය ඉතුරු වෙලා ඒගොල්ලෝ ඒ ධනය සැප විඳින්න යොදවනවා. සැප විඳින්න යොදවනකොට දරුවොත් සතුටින් ඉන්නවා, භාර්යාවත් සතුටින් ඉන්නවා, පවුල් කඩක් අක්කල් ඉන්නේ බොහොම හොඳ මානසික වාතාවරණයක් ඇති වෙනවා. දැන් මේ විදිහට රටේ අපිටම දැන් යුද්ධ තියෙන්නේ උතුරේ. තාමත් පුළුවන් නැගෙනහිරත් කටයුතු කරන්න. තාම නැගෙනහිරේ තරම් භයානක තත්ත්වයක් ඇති වෙලා නැහැ. දකුණ බස්නාහිරත් තවම පුළුවන් සමෘද්ධිමත් කරන්න. ඒතර හතර දිශාවෙන් දිශා තුනක් අපි ශාස්ත්‍රීයත්වයට ගේනවා. වෙන ක්‍රමයක් නැහැ සදාචාර පසුබිම මතයි ගේන්නේ. හතරෙන් තුනක් ශාස්ත්‍රීය වෙලා ඉස්සරහට එනකොට අර පැත්තේ අර තියෙන පසුබිම දිගට වෙනස් වෙන්නේ නැද්ද? මොකද වෙනස් වෙන්නේ කොහොමද? මේ පැත්ත සැනසille සතුටින් මිනිස්සු සැපසේ ගත කරනකොට උතුරේ ඉන්න මිනිස්සුන්ට සැපසේ ජීවත් වෙන්න ඕන වෙනවා. උතුරේ ඉන්න මිනිස්සු සැපසේ ජීවත් වෙන්න ඕන නිසා අර ත්‍රස්තවාදී නායකයන්ට බල කරනවා අපිට ඕක වැඩක් නැහැ අපිටත් ඕනේ මේ අනිත්ුනේ තියෙන ඒ ශාන්තිය අපිට ලං කරගන්න. එතකොට ත්‍රස්තවාදීන්ට උදව් කරන්නේ නැති වෙනවා ත්‍රස්තවාදීන් දුර්වල වෙනවා. දැන් ඒගොල්ලෝ කියනවා අපිට සලකන්නේ නැහැ කියලා. ඒ නිසායි අපිට මේ කඩා ගන්න ඕන වෙලා තියෙන්නේ. මේ පැත්ත මෙහෙන් ශාස්ත්‍රීය වෙනකොට ලෝකයේ දකින්නේ නැද්ද? ලෝකයේ දකිනවා මේ ටික ඔක්කොම සෞභාග්‍යවන්තව සතුටින් ඉන්නවා. එතකොට එහෙනම් ලෝකයාට මෙහි කිව්වොත් එහෙම බලන්න දැන් මේ රට ශාස්ත්‍රීයයි. මේ අනිත් පළාත්වල සිංහල දෙමළ මුස්ලිම් ඔක්කොම සතුටින් සැලසෙන්න කරදරයක් නැතුව ගත කරනවා. ඇයි මේ පැත්තේ ඇත්තන්ට බැරි කිව්වොත් ලෝකයට හිස නමන්න වෙන්නේ නැද්ද? අර ඇත්තන්ට ප්‍රශ්නවාදීන්ට උදව් කරන ඇත්තන්ට හිස නමන්න වෙන්නේ නැද්ද? හිස නමන්න වෙනවා. ඒතර ලෝකයේ ප්‍රශ්නවාදීන්ට උදව් කරනවා නම් ඒ උදව් කරන ඇත්තන්ට උදව් කරන්න බැරි වෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? ප්‍රභාකරන් නිකාම්ම එන්න වෙනවා සාම සාකච්ඡාව සඳහා. අපි ආරාධනා කරන්න ඕනේ නිකම්ම එන්න වෙනවා සාම සාකච්ඡාව සඳහා. ඒත් එන්නේ නැත්නම් ලෝකයට කට උත්තරක් නැහැ. රජයට උන්න යුද්ධ කිරීමේ පසුබිම එන ප්‍රභාකරන් ඉල්ලන්නේ යුද්ධේ නම් එන යුද්ධේ කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඒකට එහෙමනම් ඒක කරන්න ශක්තිය දැන් රජයකට තියෙනවා. වෙන විදිහක් නෑ මේ ප්‍රශ්නේ විසඳන්න. නැත්තම් වෙන්නේ මොකද්ද? උතුර කඩාගත්ත ගමන් නැගෙනහිරත් කැඩෙනවා. නැගෙනහිර කැඩිලා
උතුරත් කැරිච්චාම දකුණේ බස්නාහිරයි ඉන්නේ නැත්නම් මැදත් කැඩෙනවා. ඒ රාජ්‍ය තුනක් ඒ පැත්තෙන් එහෙම හට ගන්නකොට බස්නාහිරයි දකුණේ ඉන්නේ නැත්නම්ට එකපාරටම ඔළුවට එනවා දැන් අපේ රටේ කෑලි තුනක් කැඩිලා දෙමළ ඇත්තන්ට එක රටක් තියෙනවා මුස්ලිම් ඇත්තන්ට එක රටක් තියෙනවා. හැබැයි දැන් දෙමළ මුස්ලිම් ඇත්තෝ ඉන්නේ ඒ දෙකේ විතරද? නෑ. දකුණෙත් ඉන්නවා බස්නාහිරත් දෙකොල්ලම ඉන්නවා. දැන් සිංහලෝ ටික කොහොමද දැන් අර පැත්තට සිංහලන්ට යන්න පුළුවන්ද? බෑ. ඒ පැත්තට සිංහලන්ට යන්න හම්බ වෙන්නේ නෑ. එතකොට ඒ තමන්ගේ රටේ සිංහලයන්ට ඒ පැත්තට යන්න බැරි වෙනකොට ඒ සිංහලයන් කෙරෙහි වෛරයක් ඇති වෙන්නේ නැහැ. සිංහලයන්ට වෛරයක් ඇති වෙන්නේ නැද්ද අර පැති කෙරෙහි? අනිවාර්යයෙන්ම වෛරයක් හට ගන්නවා. ඒ වෛරය හට ගන්නකොට මේ පැත්තේ ඉන්න මුස්ලිම් ඇත්තන්ටයි දෙමළ ඇත්තන්ටයි බල කරන්නේ නැද්ද මේ සිංහලයෝ දැන් උඹලට රටවල් දෙකක් වෙන ඵලයලා කියලා? කියන්නේ කියනවා හැබැයි පොඩ්ඩ පණ ඇති සිංහලයෝ කියලා. නැත්තම් කියන්නේ වෙන්නේ නෑ. ඒකවල පොඩ්ඩ පණ ඇතිවත් ඉන්නවා ටික දෙනෙක්. හරි අන්තිමට කියනවා. කියපු ගමන් මොකද වෙන්නේ? ඒගොල්ලෝ යන්න ලෑස්තිද? නෑ ඒගොල්ලෝ යන්න ලෑස්ති නෑ. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ පැත්ත තව යුද්ධයක් පටන් ගන්නවා නෙමෙයි. එතන එහෙම දීච්චා මේ පැත්තේ ආයෙ යුද්ධ පටන් ගන්නවා. ඒත් ආයෙ මේ පැත්තේ යුද්ධ පටන් ගත්තාම ඊගාවට වෙන්නේ. ඔන්න ආණ්ඩුව කියනවා ඊගාවට වෙනින් පනත. සම අයිතිවාසිකම් පනත. දැන් සම අයිතිවාසිකම් පනත ගියාම දැන් නීතිගතයි ඔක්කොම කාටත් මේ පැත්තේ සම තියෙන්න ඕනේ. අන්තිමට මොකද සිංහලයට වෙන්නේ? ඕකටයි සම දන්නවා ඒකත් දන්නවා මේක වෙනවා කියලා. ඒ නිසා ඒක ලෝක සාමයේ ලෝකයක අර නෝබෙල් ප්‍රයිස් ගන්නට ඕනේ. ඒ නිසා මේ පැත්තේ සාමයෙන් ඉන්නවා කියලා පෙන්වන්නට ඔන්න මේ පැත්තට කියනවා සමාහිතිවාසිකම් පනත කියලා. සිංහලයන්ගේ කටවල් ටිකක් වහලා අත්වලට යදම් දාලා කකුල් දෙකකට යදම් දාලා එහෙමම බිම සමතලා කරලා සිංහලයෝ ටික තියෙනවා. ඉබ්බඩ පස්සේ සිංහලයට කතා කරලා හම්බෙන්නේ නෑ. ඕකද කරගන්න. ඉන්නත් මේක අමුතුවෙන් තර්ක විතර්ක කරන දෙයක් නෙමෙයි. මේ පැහැදිලිවම ඉදිරියට තියෙන දර්ශනය. මේ යන පාරේ පැහැදිලිව ඉදිරියට තියෙන දර්ශනය. දැන් එහෙමනම් අපිට කරන්න තියෙන්නේ එකම දෙයයි ප්‍රශ්නේ විසඳන්න සදාචාරයේ ගොඩනගන එක විතරයි. සුචරිතයේ ක්‍රියාත්මක කරන එක විතරයි තියෙන්නේ. දුෂ්චරිතයෙන් කවදාවත් මොකක්වත් කරන්න හම් වෙන්නේ නැහැ. ඒකට මහජනතාව සදාචාර සම්පන්න කරලා ආර්ථිකයෙන් සුරක්ෂිත කරපුවම අනිත් ප්‍රශ්න රටේ විසඳගන්න පුළුවන්කම තියෙනවා. වෙන ක්‍රමයක් නෑ ප්‍රශ්න. බුදුහාමුදුරන්ගේ බණ වරදින්නේ නැහැ. බණ කියන්නේ බුදුහාමුදුරුවෝ කියපු දේ. බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ මාර්ගය තියෙනවා. ඒ මාර්ගයේ වරදින මාර්ගයක් නෙවෙයි. බුදු මුවෙන් පිට වුණා නම් යම් වචනයක්. ඒ බෝධිත්‍රම මූලයේ බුද්ධත්වයේ පට අවබෝධ කරගත් තැන සිට පරිනිර්වාණය දක්වා. මේ දේශනා කළ බුද්ධ වචනේ වෙනස් කරන්න කාටවත් පුළුවන් වෙන්නේ නැහැ. කිසිම ජගතෙක් නැහැ. ඒ බුදුහාමුදුරුවෝ දේශනා කළා නම් ධම්මකාමෝ භවං හෝති ධම්මදිස්සි පරාභවෝ. ධම්මකාමී කරත්තා ජීවු වෙනවා ධර්මයට ද්වේෂ කරන්න පිළිහෙනවා කියලා ඒක එහෙමම සිද්ධ වෙනවා. වෙන ක්‍රමයකට සිද්ධ වෙන්නේ නෑ. ධම්මදිස්සි පරාභවෝ. අපි කොයි හැටි වුණත් බලන්න ධර්මයට ද්වේෂ කරගෙන යන ඒ ක්‍රියාදාමයේ මේ වාතාවරණය පහුගියදවසේ තිබුණා. කවුරුත් දැක්කා. දැන් ඔන්න අද පත්තරේ එක තැනක තියෙනවා. එක පත්තරයක මම මතක නෑ. මහියංගනේ മന്ത്രിතුමා කියලා තියෙනවා. අපි දන්නවා දැන් දිනන්න ඕනේ කොහොමද කියලා. හමුදාවක් එක්කලා යුද්ධ කරන්න හමුදාවක් එක්කලා දිනන්න හමුදාවක්ම තේන්න ඕනේ කියලා. මේ වචනේ තේරුම මොකක්ද? මේ මහියංගනේ දින්න. ඒ කියන්නේ එයාත් මහියංගනේ දින්නේ කොහොමද කියන එකයි. එයාත් එක්සත් ජාතික පක්ෂයේ මහියංගනේ දින්න.
දින්නේ කොහොමද කියන එක එයා කිව්වේ. එක පැත්තේ හමුදාවකට මමත් හමුදාවකි උත්තර දුන්නා ඒකින්දයි මං ගිහින් දින්නේ කියන එක. ඒ කියන්නේ මේ අනාගතයේ මොකද කරන්න හදන්නේ? ඕනෝන් එනකොටා ගන්න පසුබිම ගොඩ නැගින්න නෙමෙයිද මේ එන්නේ? නැති වෙන ඉස්සෙල්ලා අපි කිව්වා. දැන් මේ සංඥාව වල ඇවිල්ලා තියෙනවා. ඔයාලට හොඳ නිදර්ශන ටිකක් පෙන්නන්න. මම දන්නේ මෙතන වැරද්ද කොතනද? මේ වරද. මේක හරියට සිද්ධ වුණා නම් ඇත්තටම අපේ මේ සිංහලයේ විතර ඔළුවල මැටි තියෙන පිරිසක් තවත් මේක වෙලා නැහැ ඇත්තටම. දැන් එක මිනිහෙක් කිව්වා මගේ ඡන්දෙට මගේ ඡන්දෙත් මට නෑ. මමත් ඔක්කොටම කතරේ ගහනවා. හැබැයි එයාට ඡන්ද විස්තර කරන්නත් ලැබෙන්නේ. මේ ඒ මිනිස්සයා පැහැදිලිවම කියනවා මට ඡන්ද දෙන්න එපා කියලා. මේ මිනිස්සු කියන්නේ ඡන්දේ දාලා. ඒකෝට මිනිස්සු දාලා කිව්වේ තේරුණාද? නෑ. තවත් කෙනෙක් කිව්වා මට මගේ ඡන්දේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට දාන්න. එයාටත් ඡන්ද 17000 කරනවා කිව්වේද? එයාටත් ලැබුණා. තවත් කෙනෙක් කොහොම පස් දෙනෙක්ම කිව්වා මගේ ඡන්දේ අහවලාට දාන්න මගේ ඡන්දේ අහවලාට දාන්න කියලා. හැබැයි මිනිස්සු 1000 ගණන් ඒගොල්ලන්ට ඡන්ද දීලා. ඉන්නත් මහා පුදුම දෙයක් නෙමෙයි. මේ මිනිස්සු කොහෙද ඉන්නේ? ඒ පැත්තේ මම දැක්ක අදපත්තරේ තියෙන ප්‍රභාකරනුත් හරිය හොඳ දෙයක් මේ හරියට විහිළුවකට දාලා තියෙනවා. ප්‍රභාකරන් සිහිය නැතුව වැඩිලා. සිහිය නැතුව වැඩිලා හරි ලස්සනයි කියවනේ. මේ එතකොට ඇන්ටන් බාලසිංහම් වෙනවා. ඇවිල්ලා ප්‍රභාකරන් මේ යාන්ත්‍රික ඇන්ටන් කතා කරනකොට ප්‍රභාකරන් යන්තම් ඇස්ලි කාරණා. ඇස්ලි මොකද ඔයාලට පත්තර බලන්න නැති හින්දායි මම කියන්නේ. හරිද? ඔයාලට පත්තරවල තියෙන දන්නේ නැහැ. ඉතින් කියනවා මොකද මේ කලබලේ කියලා තමයි මම ඔක්කොම කියන්නේ දැන් පොඩ්ඩක් ප්‍රමාණ කරනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වානේ චන්ද්‍රිකා නෝනව බාර දෙන්නයි කියලා ප්‍රභාකරන්ට. ඒක වැරදිච්ච හින්දා වෙන්නේ නැති මේ හිතට අමාරුවෙන් කලන්දෙන්න. වැටලා දෙන්න. ප්‍රභාකරන් කිව්වා නෑ ඒක නෙමෙයි කියලා. ඉතින් ඔයද නොයෙක් දේවල් කියනවා. ඉතින් අන්තිමට පස්සේ කියනවා අර අවුරුදු දෙකේ සැලැස්ම මේක වැරදි කියනයි ඔන්නම කියනවා. ඒක නෑ යකෝ ඒක නෙමෙයි කාරණේ කියනවා. ඇන්ටන් බාලසිංහ කියලා මෙන්න මේකයි කාරණේ කියලා මොකද කියන්නේ අනේ මගේ එවුම අපේ එවුම අපිට විරුද්ධ වෙලා තියෙනවා. බලපන්තර භූමි පුත්‍රයා කියන එකට අපේ මිනිස්සුම ඡන්ද දීලා මේ පැත්තේ. ඉතින් කොහොමද මම වෙනත් ඒ මිනිස්සුන්ට ඡන්ද අධිශය ගන්න ඥාපනේ ලැබිලා. පින්වත් මේ වෙන්න පුළුවන් දෙයක්ද මේ? කවුද නානායකාරණා? වාසුදේව නානායකාරණා යාපු දෙවනි තැනට ඇවිල්ලා. එහෙ වෙන්න පුළුවන් කවදාවත්? එහෙනම් ඔයයන්ට තීරණය කරන්න වෙනවා මොකද්ද මේ වෙලා තියෙන්නේ? මොකද්ද මේක පසුබිම කියලා? මේ වෙන්නේ හේතුව. මතක තියාගන්න මහ ජනතාව මොඩ නේද පත්තරේ ඒවා පත්තරේ තියෙන බලන්න කියලා මේ කියන්නේ. ඒ කියන්නේ මිනිස්සු මොඩ නෑ. මිනිස්සු ඒවා බලන්න ලෑස්ති වෙලා ඉන්නවා කියන්නේ. දැන් මොකද්ද මේකෙන් වෙන්නේ? ඒක නෙමෙයි ප්‍රශ්නේ. මේකෙන් වෙන්නේ මොකද්ද? මේකෙන් වෙන්නේ සිංහලයෝ මිනි මරා ගන්න එක නෙමෙයිද? සිංහලයෝ අනකතා ගන්න එක නෙමෙයිද? මහ ජනතාවගේ නිදහස නැහැ කියන එක තේරුම් ගන්නවා. බලන්න වෙන දේ මොකද්ද කියලා. ඔයාලට හරි මේකයි බණ කියලා වැඩක් නැහැ පින්නත් නේ. හරියටම මගේ බණ කියලා වැඩක් නෑ. පටිච්චසමුපාදේ බණ කියලා වැඩක් නෑ. ඒ බණ කියන්නේ රට ඇතුළේ සදාචාරයක් ගොඩනගන සාමීකාමී තත්ත්වයක් ඇති වෙනවා. මේ බලකාමී වාතාවරණයත් මොන වරද? බලන්න හිතලා ඔයාලට තව ටික දවසක් ඊළඟ අවස්ථාවේ කියනකොට මේ තත්ත්වය ඉස්සර අරමන්තක් ඇතුලේ යුත හමුදාවක් ඕනේ හමුදාව නැති කරන්න කියලා. දැන් ඊගාව පැතිරෙන්නේ මොකක්ද එහෙනම් කරන්න ඇත්තේ?
පරිසම්. ඊගාවට ගොදුරු ඉන්නේ ඔයත් කගේ දරුකටව. ඔයත් කගේ මහත්තුරු. ඔයත් කගේ ගෙවල් දොරවල්. ඒක විනාශ වෙනවා. ඉන්නත් මේකේ ආදීනවේ තේරුම් ගන්නකොට බලන්න පොඩ්ඩක් නිකන් හිතලා ඔන්න යන්න අතීතේ. නායක කීදෙනෙක් මරාද? ප්‍රභාකරන්ගේ බෝම්බ වලින් නායක කීදෙනෙක් මරාද? ප්‍රේමදාස මහත්තයාට ඉස්සෙල්ලා ඉඳන්ම හමුදාවේ ප්‍රධාන නැත්තන් හොඳ ඔලු ටික ඔක්කොම මැරුණා. කොහොම මැරුණාද දන්නේ නැහැ. ඊට පස්සේ ප්‍රේමදාස මහත්මයා ජනාධිපතිතුමත් මැරුවා. ඊට පස්සේ ඒ අර තවත් ප්‍රධාන ඔලු නැති වුණා. ඊට පස්සේ අන්තිමට ඊයේ පෙරේද කාදාවට දාවේ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිතුමිය ගාවට ආවා. චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිතුමියත් ඔය බෝම්බෙන් මලාන ප්‍රභාකර නිකම්ම දිනලා යන්නේ. ප්‍රභාකර නිකම්ම දිනන්නේ. එතකොට දැන් මේක විහිං කන බෝම්බ නේද මේ? ඉල්ලගෙන නේද මේ බෝම්බ කන්නේ? පින්නත් මෙච්චර හොඳ විද්‍යුත් මාධ්‍ය තියෙනවා. අන්ත දිලිඳු පැල්පතකට රූපවාහිනිය තියෙනවා. ඕන නායකයෙකුට මිනිස්සුන්ට ගෙදෙට්ට ඇවිල්ලා කතා කරන්නට පුළුවන්කමක් තියෙනවා. ඊගාවට පුවත්පතක් තියෙනවා. රේඩියෝත් තියෙනවා. මිනිස්සුන්ට කියවන්නට පුළුවන්. ලස්සනට තමන්ගේ දර්ශනය මිනිස්සුන්ට අවබෝධය ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. තියෙද්දි මිනිස්සුන්ව කුලප්පු කරන දේශපාලනයකට ආවේගකාරී දේශපාලනයකට රැලි තියා දුවනවා. මේ රැලි තියා දුවන එකෙන් නායකයෝ නේද ඔක්කොම බිලි වෙන්නේ. රටේ තියෙන සම්පත් ටික නේද ඔක්කොම නැති වෙන්නේ. ඇයි මේ තත්ත්වය මේක හොඳටම දැනගෙන ඇයි මේ විදිහට Taman බිල්ල ඒගොල්ලන්ගේ බිලි බවට පත් වෙන්නේ? මන්ද බුද්ධික දේශපාලනය නෙමෙයිද මේ රටේ තියෙන වාතාවරණය මෙන්න මෙහෙම වෙනවා කියලා. මෙහෙම තීද්දි මේ ඒකටම යනවා ඊළඟ කන්න යනවා. ඉතින් අත්‍යවශ්‍යම දෙයක්ද රැලි තියෙන එක මීටින්ස් තියෙන එක. ඔය මීටින්ස් වලින් වැඩක් නැහැ කොහෙද මොකද ඔය මිනිස්සු කියන්නේ කොහෙන්ද? ඒ මැටිවරේ කොටාදේ මිනිස්සු දෙන්නේ නෑ. රට පුරාම බස්වල ගොයින් ගිහලා මිනිස්සු ටික අතට දානවා. දාලා ඉවර වෙලා අන්තිමට පිටි කරගන්නවා. නිරර්ථක දෙයක් නෙමෙයි කරන්නේ. මෙච්චර දෙයක් තේරුම් ගන්න බැරිද? කොහෙද මේ යන්නේ? ඉතින් ඇත්තම දැන් හරියට කල්පනා කරුවොත් දැනුණා. ජනාධිපතිතුමා දැන් කොහොමද ජනාධිපතිනේ වෙලා තියෙනවනේ. එහෙනම් දැන්වත් තේරෙන්නට පුළුවන් හැඟීමක් තියෙනට දැන් පහරක් වැදිලා තියෙනවා. දැන් මේ පහර තුන වෛරයෙන් නම් ගෙනියන්නේ. දැන් මට කහපු හින්දා මං දෙන්නම් කියලා උඹ බලාපොරොත්තු මේකයි දැන්. දැන් බලන්න මහ ජනතාව කතා කරන්නේ මේ ජනාධිපතිතුමට වැදුණානේ. පාර ඒකින්ද දෙන්නේ පාර ප්‍රභාකරන්. ඔන්නම දැන් 90%ක්ම අපේ රටේ ජනතාවගේ ආකල්පය ඕකයි. ඔය ආකල්පෙන් ඉන්නේ. මොනවද පින්වත් එහෙම කරන්නේ? ඉනක කරන්න හදනවා නම් ඒක සම්පූර්ණයෙන්ම ලෝක ධර්මයේ විරුද්ධ දෙයක්. කුද්දෝ අත්ථර්ණ ජානාති කුද්දෝ ධම්මං නපස්සති. අවදාවත් ඒ ක්‍රෝධයෙන් වැඩ කරන්න කියෝ. ඒ ද්වේෂයෙන් වැඩ කරන්න කියෝ අත්ථර්ණ ජානාති කරන්න තියෙන දේ මොකක්ද කියලා තේරෙන්නේ නෑ. ධම්මං නපස්සති හරි දේ මොකක්ද කියලා දකින්නේ නෑ. ඔයත්න්ගේ යම් කිසි විදියකින් ඔයත් ජනාධිපතිනියකින් ඉල්ලා හිටිනවා ප්‍රභාකරන්ගේ බෝම්බෙන් ඔබතුමියට මෙහෙම වුණා ඒකෙන්ද ඔබතුමිය දිගටහනක දෙන්න ඕනේ කියලා කියනවා නම් ඒ කියන්නේ ඔයත්න් මන්ද බුද්ධිකයි. එහෙම ප්‍රශ්න ගන්න පුළුවන්කමක් නැහැ. නමුත් මම දන්නවා හොඳටම හුඟක් දෙනාගේ රටේ 90%ක අදහස දැන් අරකයි තියෙන්නේ. අන්න ඒ වගේ ක්‍රමයක් ඒ වගේ මානසික තත්ත්වයක් අපේ අතන තියෙනවා. ඒක නෙමෙයි කරන්නේ. දිනවත් කරනවා නම්
බුදුහාමුදුරන්ගේ ධර්ම මාර්ගය තුල මොකෝනේ ක්‍රියාත්මක වීම කරන්න වෙන මාර්ගයක් නෑ ක්‍රියාත්මක කරන්න. ඉතින් මේ විදිහට අපිට බුදුහාමුදුරුවෝ පැහැදිලිවම මේ මාර්ගය දේශනා කළා තියෙනවා. ඒ දේශනා කළා තියෙන මේ මාර්ගය තුල අපි ඉදිරියට යන්නට දැන් අපිට තනියෙන් කරන්න තියෙන වැඩක් තියෙනවා. ඒ තනියෙන් කරන්න තියෙන වැඩ කොටස තමයි අපි කියක් කරන්න හදන්නේ. ඉස්සෙල්ලාම රට සදාචාරාත්මක පසුබිමකට ගෙන්න. රජයට වගේම අපට යම් කිසි කඩකොටසක් ඒ සඳහා කරන්න පුළුවන්. දැන් ඔයත් දන්නවා අපි ජන විජය කියලා සංවිධානයක් ඇති කළා. මේ ජන විජය සංවිධානය ඇති කළේ එක ක්‍රියාමාර්ගයක් එල්ල කරලා. රට පුරාම මේ දුෂ්චරිත ක්‍රියාදාමයට එරෙහිව වැඩපිළිවෙල ගෙනියන්නේ. ඒ කියන්නේ දුෂ්චරිත ක්‍රියාදාමයට එරෙහිව රජයකට කරුණු කියන්නේ මහජනතාවට කරුණු කියන අයින් කරගන්න. ඒක රට පුරාම තියක් කරගන්න පසුබිමක් හදන්නේ. දැන් විනාඩි ඇතම ගිය 26 වෙනිදා දෙසැම්බර් 26 වෙනිදා ඒ සඳහා මේ ස්ථානීය රැස්වීමක් තිබුණා. අපි බලාපොරොත්තු වෙන්නේ 1000ක් නැත්නම් 2000ක් අතර පිරිසක් ඒ විදිහට. නිසා ඒක සංවිධානය කරපු අපේ පුතාලට අපි කිව්වේ ආයතන පත්‍රවල 2000ක් විතර ගහන්න ඇති වෙයි වැඩි ගහන්න එපා. මොකද මැතිවරණ පසුබිමත් එක්කලා අපි හිතුවා ඒ තරම් මේකට වැඩි උනන්දුවක් ඇති වෙනෙකුත් නැහැ කියලා. නමුත් එදා ඒ රැස්වීමට 7000ක් 10000ක් අතර පිරිසක් ඇවිල්ලා හිටපු බව මෙතෙන්ට ආපු ඇත්ත හොඳටම දන්නවා. ඒ පිරිසගෙන් ඒ වෙලාවෙම මම හිතනවා ආයතන පත්‍ර 3000ක ආසන්න ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. ලංකාවේ ඒව බලනකොට අනුරාධපුර පොළොන්නරුවේ තියෙනවා. මරස්මුල්ල පැත්තේ මාතර, ගාල්ල, කුරුණෑගල, මහනුවර මේ වගේ දිස්ත්‍රික්ක 8කින් විතර ලැබිලා තියෙනවා. දැන් අප කරන්න බලාපොරොත්තු වෙන්නේ සමහරවල් මොකද්ද මේකෙන් කරන්නේ කියලා. මේක අපිට මොනවද කරන්න තියෙන්නේ? කරන්න තියෙන්නේ අනිත් ඒවා කරන්න යන්නේ ඉස්සෙල්ලා තමන්ගේ ගාව බලන්න. ඉස්සෙල්ලා කරන්න තියෙන්නේ. තමන්ට තියෙනවා කරුණු හතක්. ප්‍රතිපත්ති හතක් තියෙනවා. පංචශීලයේ මුල් කරගන්න. ඔය ප්‍රතිපත්ති හත සමාන්තර ක්‍රියාත්මක කරනවා. තමන්ගේ ගෙදර ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති හත. ක්‍රියාත්මක කරමින් තව එක්කෙනෙක් දෙන්නේ ඒ ප්‍රතිපත්තිවලට යොමු කරගන්න උත්සාහ ගන්න. ඒකයි ඔයත් කරන්නේ. හතර පහ දෙනෙක් හතර දෙනෙක් උනත් කමක් නැහැ. උත්සාහ ගන්න. ඒ උත්සාහය අපේ තරුණයන් අතර දැන් තියෙනවා. මොකද අපිට පේනවා හොඳටම දැන් අරගෙන කියලා යාළුවන් එකට සම්බන්ධ කරගන්න උත්සාහ කරනවා. අපේ රට අහන්නේ සමාන ඊයේ ඒ කතෝලික පියතුමේ දේශනාවක් කියලා රූපවාහිනිය මම කියනවා. දේශනාවක් කියලා කියනවා මෙහෙම මේ වගේ තරුණයෝ මේ වැඩිම කියලා තියෙන අර කුරුතු ගාන්නේ කියනවා. ඒක බොහොම උද්‍යෝගමත් රැල්ලක් වෙලා තියෙනවා කියලා. ඒකට පේනවා තරුණයන්ගේ උද්‍යෝගමත් රැල්ලක් යමකට ඇති වෙලා තියෙනවා. ඒකට ඇත්ත බයයි. අපි දන්නවා ඒත් බයයි. ඒ නිසා තමයි කිව්වේ. නම් අපි කුරුතු ගන්න කිව්වේ නෑ. අපි කිව්වේ සම්මේ සුචරිත නායකයෙක් ඉන්නවනම් සුචරිත ක්‍රියාදාමයක් දර්ශනයකට නායකයෙක් ඉන්නවනම් ඒ නායකයාගේ කතරේ ගහන්න. කවුරක්වත් එහෙම කෙනෙක් දකින්නේ නැත්නම් එනම් ඔක්කොම කතර දාලා නිකන් ඉන්න කියන එක අපි කිව්වා. අපි කුරුතු ගන්න කතාවක් කිව්වේ නෑ. ඒක ඉතින් එහෙම කියපු කෙනෙක් කියලා කතා කරගන්න එකයි ඒක කියන්නේ. හැබැයි මෙතෙන්දී මතක තියාගන්න එල්ල කළා තියෙන ඉදිරියට සුචරිත ක්‍රියාදාමයක්. එහෙනම් අපි ඒ තරුණයන්ට හරි අපි කිව්වේ වෙන දෙයක් නෙමෙයි සුචරිත ක්‍රියාදාමයක් අගේන පසුබිමක් ඇති කරගන්න කියලා. නිසා කාටවත් කියන්න අයිතියක් නැහැ දුෂ්චරිතේ සඳහා මේ කලේ මේක අවුලක් ඇති කරන්න කළ දෙයක් මේක විනාශයක් කරන්න කළ දෙයක් මේක කරේ සදාචාරයක් ගොඩනගන්න මිසක් විනාශයක් ඇති කරන්න නෙමෙයි. ඒ සදාචාරාත්මක පසුබිමට එන්නයි.
කාම කෙරෙහිව ද්වේෂයක් නෙමෙයි මහජනතාව කෙරෙහි කරුණාවෙන් මෛත්‍රියෙන් මහජනතාව යහමඟ යවන ක්‍රියාදාමයක් මේ කලේ. ඒතර මේ ක්‍රියාදාමය තුළ ක්‍රියාත්මක කළදී අර ඇත්තන් ඒ ඇත්තන් ගන්නවා මේ තුල කියොත් එහෙම මේ රටේ ක්‍රිස්තියානිය පතරව ගන්න අපිට හම් වෙන්නේ නෑ. මේක කොහොම හරි නවත්තන්න ඕනේ. ඒකින්ද මේ ඇත්තන්ට අවවාද කරනවා ඔකට සම්බන්ධ වෙන්න එපා කියලා. නමුත් අපේ කරුණ තරුණියන් අපේ දුවල පුතාලා එහෙම මොඩෑතු නෙමෙයි. ඒ ඇත්තන්ට දැන් තේරෙනවා රටේ යන්නේ මොන පැත්තටද කියලා. ඒ නිසා තමයි ඉදා දහස් කරනක් මේ තරුණ තරුණියන් මේ ස්ථානයට රැස්වෙලා ඉන්නේ. දැන් ඒ තරුණ තරුණියන් අපි යොදව ගන්න. විප්ලව කරන්න නෙමෙයි. ඒක පැත්තෙන් විප්ලවයකුත් තමයි මේක. හැබැයි අර වගේ විප්ලව නෙමෙයි මේක දැහැමි විප්ලවයක් කරන්න තියෙන්නේ. මොකද මේ දැහැමි විප්ලවය අර දිස්ත්‍රික්ක මට්ටමේ අර ආයතනපත් තෝරලා ඒ දිස්ත්‍රික්ක මට්ටමේ ඒ පන්සල් වලට සමහරකට පන්සල් 50ක් තියෙයි 50න් පන්සල් 5ක් අපිට එකතු වෙයි. දන්නවා ඒක වැඩි එකතු වෙනවා. ඒ පන්සල් ටික එකතු කරගෙන අපි මේ පන්සල් ආශ්‍රයේ ධර්මදේශනා පවත්වලා සීල සමාදාන පවත්වලා මහ ජනතාවේ පන්සල් වලට එකතු කරනවා. එකතු කරලා ඒ මහ ජනතාව පන්සල සම්බන්ධ කරනවා. ගමයි පන්සලයි සම්බන්ධ කරනවා. නැවත වරක් අර පසු නැති වෙච්ච ඒ සම්බන්ධය ආයෙ ඇති කරනවා. ඇති කරලා ඒ තුලින් අපි ක්‍රියාත්මක කරනවා දුරාචාරය ඈඩ් කරන්න ජනතාවට ඒ සම්බන්ධ ජනතාවට බල කරනවා. බල කරන්නේ කොහොමද? අපි යනවා ගෙවල්. ඒක පෙන්නලා දෙනවා. යම් විදියකින් අපිට පුරා දැනටමත් උදව් කරන්න ඕන කරන්න ඇත්තෝ ඉන්නවා. සල්ලි තියෙන ඇත්තෝ ඉන්නවා. ඒ දිස්ත්‍රික්ක වල ඒ ගම් වල ඇත්තෝ ඉන්නවා උදව් කරන්න. යම් කෙනෙක් දුරාචාරයෙන් ඈත් වෙලා මත්පැන් බොනේව නවත්තලා ඉස්සරහට එන්න ලෑස්ති වෙනවා අර ඇත්තන් ඒ ඇත්තන් එකතු කරලා මේ ආයතන උදව් ලබා දීලා ඒ ඇත්තන්ට ඉදිරියට එන්න සාස්ත්‍රය. ඒ විදිහට අපි ආර්ථික පසුබිමකුත් බලනවා සදාචාර පසුබිමකුත් බලනවා විශේෂයෙන්ම හැදීගෙන ඉන්න දරුවන් දිහා බලනවා දරුවන් ඉදිරියට යවන්න ඔක්කොම එකපාරට කරන්න බෑ. මූලික එල්ලේ තමයි සදාචාරාත්මක පසුබිම රට පුරා දියත් කරන්නේ. ඒක තමයි මූලික පියවර. අන්න ඒ සඳහා තමයි මේ ජන විජය සංවිධානය අපි ඇති කරගත්තේ. ඇති කරගන්න ඒ තුලින් මේ රට ගොඩනගා ගන්න උත්සාහ ගන්නවා. ඒක සමානකම් රජයකට බොහොම සහයෝගයක් වෙන්න පුළුවන්. එන නායකයෝ කවුරු හරි මේවා ඒ ඇත්තන්ට සහයෝගයක් නිසා ඒ ඇත්තන්ට කරදරයක් වෙන එකක් නෙමෙයි මේක. හැබැයි මේ ක්‍රියාදාමයේ දියත් කරගෙන යනකොට තනින් කරගෙන සදාචාර සම්පන්න නායකයන් රටේ බිහි වෙන්නට පුළුවන්. ඒ සදාචාර සම්පන්න නායකයන් රටේ කීප දෙනෙක් කරෙන්න බිහි වුණා. ඒක රටේ වාසනාවක් බවට පත් වෙනවා. අනිවාර්යයෙන්ම බිහි කරන්න පුළුවන්. ඒ නායකත්වයන් මේ තුලින් බිහි කරන්න පුළුවන්. දැන් මේ පින්නතුන්ගේ ආධාර උපකාරය සඳහා අවශ්‍ය වෙනවා. ඒ ආධාර උපකාර අවශ්‍ය වෙනවත් එක්කම අර පංචශීල ප්‍රතිපදාව නැවත මතක් කරනවා තමන්ගේ ජීවිත තුළ ක්‍රියාත්මක කරන්න තමයි උනන්දු වෙන්න ඕනේ උත්සාහවත් වෙන්නට ඕනේ. එහෙම නැත්නම් පින්නතුන් පොදාව අපේ නැගිස්ීමක් නැ දුකින් දුකටමපත් වෙන්නට සිද්ධ වෙනවා. මොකද හේතුව අපි මෙහෙම ඉඳලා කවදා හරි බලාපොරොත්තු වුණත් නැතත් කැමති වුණත් නැතත් ඔක්කොම අතහැරලා දාලා කාටත් යන්න සිද්ධ වෙනවා. මේ ඇමතිවරුන්ටත් යන්න සිද්ධ වෙනවා. മന്ത്രിවරුන්ටත් යන්න සිද්ධ වෙනවා. ජනාධිපතිනියන්ටත් යන්න සිද්ධ වෙනවා. මහා නායක අනුනායක හමුදුන්ටත් යන්න සිද්ධ වෙනවා. පුංචි ඇත්තන්ට යන්න සිද්ධ වෙනවා. කාටත් මේ ලෝකේ අතාරින්න සිද්ධ වෙනවා. හැබැයි ඒ වුණාට කැමති නැති මේ ලෝකයේ අතහරිනකොට අතහැරියට පස්සේ අනේ මෙහෙම එක්කෙනෙක් මේ ලෝකේ හිටියන්නේ කියලා ටික දවසක්වත් නම ටිකක් කියනවනේ අකමැතිද? ඉතින් නියම විදිහට වාදිත්‍ය සීකරන කෙනෙකුට නම් ඔය මොකක්වත් ඕනේ නැහැ ඉතින් නැත්නම් ගියාම ඉතින් ඉවරයි කියලා හිතාගන්නට පුළුවන්කම තියෙනවා. ඒකට ඒ වුණාට සාමාන්‍ය දේ තමයි ඉන්න දෙමව්පිය අපිටම දෙමව්පිය මැරෙනවා.
දෙමව්පියෝ මැරුණත් දරුවෝ දෙමව්පියෝ මැරුණත් ඉන්න දරුවෝ බලා කැමති කොහොම තමන්ගේ අම්මා තාත්තා දෙන්නට ගෞරවයෙන් සලකනවා. ඉතින් කවුරු නායකයාගේ පටන් පොඩි කෙනා දක්වාම හිතන්න ඕනේ මගෙන් පරම්පරාවක්. මම ජීවත් වෙන්න ඕනේ මගෙන් එන පරම්පරාවට ගෞරවයක් ඇති වෙන විදිහට. අපි ජනාධිපතිනිය ගත්තා. ජනාධිපතිනියට දරුවෝ දෙන්නේ ඉන්නවා. ඒ ජනාධිපතිනියගේ කටයුතු සිද්ධ වෙන්න ඕනේ මගේ දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒ දරුවෝ දෙන්න සමාජයෙන් නිඳා නොවිදින දරුවෝ දෙන්නෙක් වෙන්නට ඕනේ. ඒ දරුවෝ දෙන්නගේ සමාජයේ සකස් වෙලා තියෙන්න ඕනේ. මැතිවරුන්ට පරපුරවල් තියෙනවා. ඒ මැතිවරුන් නැති වුණාට පස්සේ ඒගොල්ලන්ගේ දරු පරම්පරාවට මහ ජනතාව ඉල්ල කරනවා මේ ආරාර බේබදු ඇමතිවරයාගේ දරුවෝ නෙමෙයි. ඔයගොල්ලෝ ඉන්න කල් කරේ රට කාපු එකකින් දරුවෝ ගැන අහන්න දෙයක් නැහැ කියලා කියන එක නැද්ද? අනිවාර්යයෙන්ම කියනවා. එහෙනම් මේ මැතිවරු ජීවත් වෙන්න ඕනේ තමන්ගේ දරුවෝ දිහා පොඩ්ඩක් බලාගෙන දරුවන්ට නින්දාවක් නොවෙන්න. ඊගාවට මැතිවරුන් ගාවට විතරක් නෙමෙයි ඉතින් අනිත් පොඩි අත්ත ගාවට එනවා. අපිට මහා නායක අනුනායක හාමුදුරුවෝ ගාවටත් එනවා. විහාරාධිපති වහන්සේලා ගාවට එනවා. ඉතින් ඒ විහාරාධිපති වහන්සේලාගේ දායකයෝ ඉන්නවා. ඉතින් තමයි ඒ නායක අනුනායක විහාරාධිපති වහන්සේලාත් පරිලෝසපත් වෙනකොට ඉතින් සමාජයේ ජනතාව ඉන්නවා බලාගෙන. ඒ ජනතාව හාමුදුරුවෝ අපවත් වුණා කියලා පොඩ්ඩක් දාන්න කෙනෙක් නැතිවොත් එහෙම. අනේ ඉතින් සමහරකට සාදු කියන අවස්ථාවලුත් තියෙනවා. ඒ කියන්නේ කොහොමද මේ ලෝකේ ජීවත් වෙච්ච ආකාරය. සමහර හාමුදුරුවෝ කිසිම ප්‍රසිද්ධියක් නැහැ. සමහර පන්සල් වල හාමුදුරුවෝ කිසිම ප්‍රසිද්ධියක් නැහැ. හැබැයි අපවත් වෙලා මහා සේනාවක් ගලාගෙන. මොකද හේතුව? ඒ සේනාව ගලාගෙන ඉන්නේ මොන පත්‍රයක් හින්දාද? ප්‍රසිද්ධියක් නැති වුණාට සිල්සුවද රට පුරා ඉතිරිලා ගියා. ඒ සිල්සුවද නිසා අන්න ඉස්සරහට එනවා. ඊගාවට අම්මල තාත්තලගේ පැත්තෙන් එනවා. අම්මල තාත්තලගේ පැත්තෙන් බැලුවත් ඒ අම්මල තාත්තලා හිතන්නේ අපි මලක් අපේ දරු පරපුර ඉන්නවා. ඒ දරු පරපුර මේ සමාජයේ ජීවත් වෙන්න ඕනේ. ඒ දරු පරපුරේ නාමයෙන් අපි යහපත් පිරිසක් වඩ පත් වෙන්න ඕනේ. ඒ දරු පරපුරේ නාමයෙන් තමයි යහපත් පිරිසක් වඩ පත් වෙන්න අකමැතිද? දරුවන් කෙරෙහි හිතක් ඇති. දරුවන් කෙරෙහි අනුකම්පාවක් ඇති. අම්මිස්තාවක් කවදාවත් ඔක අකමැති වෙන්නේ නැහැ. නිසා ඒ අම්මලා තාත්තලා හිතන්න පොඩ්ඩක් අපි දරුවෝ වෙනුවෙන් මොකද කරන්නේ? දැන් කවුරු හිතන්න ඕනේ අපි මැරිලා යනකොට අපේ දෙයක් මේ ලෝකෙට දෙලද නිකම් මහ පොළොවට පස් වෙලා යන්නට මහ පොළොවට බරක් වෙලා මෙතන ජීවත් වෙලා ඉඳලා මහ පොළොවට පස් වෙලා යන්නට ජීවිතය ගත කරන්න එපා. මෙහෙම අනුගන්නේ අසල්වාසීන්ටවත් ටික කලකට තමයි මතක සිටින පුද්ගලයෙක් වෙන්නේ. මේ අසල්වාසීන් කෙරෙහි යහපත් හැසිරීමක් යක් කරගන්න. පුද්ගලයෙක් වශයෙන් සමාජයේ ජීවත් වෙන්න. කවදාවත් දුරාචාරයෙන් පුද්ගලයෙක් වෙන්නට කරන්න පුළුවන් කමක් නැහැ. නායකත්වයෙන් ජනතාවගේ පුරවැසියා තත්ත්වයට කලින් දුරාචාරය අගයපු කෙනෙක් වෙනවා. කවදාවත් එයාව මේ සමාජයේ අගයපු පුද්ගලයෙක් වෙන්නේ නැහැ. මලක් එයාට නිඳා කරනවා. සමාජයේ විනාශ කරපු පෞකාර පුද්ගලයෙක් විදිහට නිඳා කරනවා තමයි ඒක වලකින්නේ. හොඳයි එහෙමනම් දැන් කල්පනා කරලා බලන්න අනාගතයේදී ඔය ඇත්තන්ට පරිසර වෙලා අනාගතයේ තවත් තමන්ගේ දරුවෝ පරිසර කරන කාලයක් ඉන්නේ. ක්‍රිස්තු වර්ෂ 2000 වෙනකොට වර්ධින්නේ නැහැ. තවත් සැබෑරුම් 2000 මේ රටේ දියත් වෙනවා. ක්‍රිස්තු වර්ෂ 2000. ඒ විතරක් නෙමෙයි තව අස්තරේ ඕන තරම් හැමතැනම දකින්න. තවත් වෙනත් විදිහේ හෝටල් සංස්ථා දියත් වෙනවා.
ඒක තමයි නව ශාස්ත්‍රයේ ඉස්සෙල්ලා. ඒක තමයි. ඊගාවට එතනින් නවතින්නේ නැහැ. එතනින් නවතින්නේ නැහැ. කිසිම සැකයක් නැහැ. තව තවත් අර දරුවෝ නැති කරන මධ්‍යස්ථාන ඒවත් මේ සමාජයේ මුළු වල ඇති වෙනවා. ඊගාවට අපේ කොල්ලෝ කෙල්ලෝ ටිකක් කාමෝන්මාදයේ නටනට දුවන්න පටන් ගන්නවා. ඒක වරදින්නේ නෑ. මේ රට නියම පාරාදීසයක් බවට පත් වෙනවා. මේ පාරාදීසයක් බවට පත් වෙන්නේ සල්ලාලයක්. පාරාදීසයක් බවට පත් වෙනවා. දැන් අපිට හොඳට තේරෙනවා. යන්නේ කොයිකට. එහෙනම් ඉතින් මේ අනාගතයේද අපිට අවශ්‍ය වෙනවා. මේ අනාගතයේද අපේ දූ දරුවන්ට අපි බලාපොරොත්තු වෙනවා. මොකක්ද අපි යන මඟ කියලා ඔයත් පොඩ්ඩක් හිතලා බලන්න විමසන්න. ඒ නිසා අම්මලා තාත්තලා තම අම්මගේ තාත්තගේ ගෞරවය රැකගෙන ඉන්න. අම්මේ තාත්තෙක් වශයෙන් කටයුතු කරන්න අනිෂ්ඨාන කරගන්න ඕනේ. විශේෂයෙන්ම දරුවන්ගේ සානුකම්පිතව දරුවෝ දිහා බලන්නට උත්සාහවන්ත වෙන්න. අම්මේ තාත්තෙක් වශයෙන් දරුවෙකුගෙන් වැඳුම් පිදුම් ලබන්නට නම් ගරුසැලකිලි ලබන්නට නම් ඒ අම්මයි තාත්තයි දෙන්න පුළුවන් කමක් නැහැ දරුවා මේ ලෝකයට දිවි කරපු පමණින් ජීවිතේ ලබන්න. මේ ලෝකෙට දරුවෙක් දිවි කරපු පමණින් අම්මෙක් තාත්තෙක් වෙන්නේ නැහැ. හොඳ අම්මෙක් තාත්තෙක් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යම් අම්මෙක් තාත්තෙක් දෙන්න තමන්ගේ දරුවන්ට දානය, ප්‍රිය වචනය, සමානාත්මතාවය, අර්ථචර්යාව කියන සතර සංඝාවස්තේ සංඝාතයෙන් නම් අන්න ඒ අම්මයි තාත්තයි දෙන්න තමයි දරුවන්ගේ ගෞරව මාන පූජන ලබන්නට සුදුසු වෙන්නේ. ඒ වගේම රාජ්‍ය නායකයෝත් ජනතාවට අම්මා තාත්තා වෙන්නේ. ඉතින් රාජ්‍ය නායකයෝ ජනතාවට දානේ, ප්‍රිය වචනේ, සමානාත්මතාවය, අර්ථචර්යාව කියන සතර සංඝාවස්තේ සංඝා කරන්න ඕනේ. දානේ කියලා කියන්නේ පින්වත්නි පෙරද කියලා කන්න දෙන එක නෙමෙයි. දානේ කියලා කියන්නේ වගකීම මත කැපවීමයි. දරුවන්ගේ යහපත පිණිස දරුවන් සුමග යවන්නට අම්මා තාත්තා දෙන්න කැප වෙලා ඉන්නවා. අම්මගේ තාත්තගේ ජීවිතේම දරුවන් වෙනුවෙන් කැප වෙලා. ඒ නිසායි ඒ ත්‍යාගී ගුණය තමයි දානේ කියලා කියන්නේ. ඒ වගේම රාජ්‍ය නායකයෙක් වුණා. ඒ රාජ්‍ය නායකයා නායකත්වයට පත් වුණා නම් මුළු ජනතාවම ආරක්ෂා කරමින් ජනතාවගෙන් තමන්ගේ ජීවිතය කැප කරන්නට ලෑස්තිලා ඉන්න ජනතාව උදෙසා. ඒ වගේම දානේ, ප්‍රිය වචනය ඒ ජනතාව හෝ තමන්ගේ දරුවා හෝ යහපත් මාර්ගයට දාන්නට හොඳ අවවාද, හදින් හරි මෘදුයෙන් හරි හොඳ අවවාද පාවිච්චි කළා ජනතාව වැහමකට දෙනවා. කවදාවත් හොඳ නායකයෙක් ජනතාව කෙරෙහි කරුණාවක්, දයාවක් තියෙන නායකයෙක් ජනතාවගේ විනාශය පිණිස කටයුතු කරන්නේ නෑ. ජනතාව නමකයට විදිහට ආදායම් ලබන්නට උත්සාහ ගන්නේ නැහැ. ජනතාවට විතර විදිහට ආදායම් ලබන්න උත්සාහ ගන්නේ නැහැ. කොහොමද කියන්නේ? මල නොතලා පැණි ගන්න බඹරෙක් වගේ. ජනතාවට විතරන්නේ නැහැ. ජනතාව විනාශයට පමුණවන්නේ නැහැ තමන්ගේ ආදායම් ලබන්න. ඒක සම්පූර්ණ වෙනස් ආර්ථික ක්‍රමයක් නේද? ජනතාව විනාශයට පත් කරලා රජයේ ආදායම් ලබන ක්‍රමයක් තමයි අද ක්‍රියාත්මක වෙන්නේ. මේ බෞද්ධ ප්‍රතිපදාව නෙමෙයි. එහෙම ආදායම් ලබනවා නම් යම්කිසි නායකයෙක් කවදාවත් ඒ රාජ්‍ය සුදුසුකම් කොහොමදක් වෙන්නේ නැහැ. ඒ වගේම දූදරුවන්ගේ පැත්තෙන් ගත්තත් අම්මලා තාත්තලාගේ පැත්තෙන් ගත්තත් ඒ අම්මලා තාත්තලා දූදරුවන්ට කරුණාවෙන්, දයාවෙන් අනුශාසනා කරනවා වගේම කරුණාව, දයාව පෙරදරි කරගෙන මෘදුවෙන් අනුශාසනා කරනවා. කරුණාව, දයාව පෙරදරි කරගෙන රණුවෙන් අනුශාසනා කරනවා. ඕකයි ප්‍රිය වචනේ.
සමානත්වතා කියන්නේ ඔබ යම් කිසි දුකක් අකමැතිද? ඔබ යම් කිසි සැපක් කැමතිද? මා කැමති සැපය, මා අකමැති දුක. මා කැමති සැපය අනිත් අයටත් ලැබේවා. මා අකමැති දුක අනිත් අයටත් නොලැබේවා. තමාව ආදර්ශයේ තියාගෙන, තමාව සාක්ෂි ස්ථානයේ තියාගෙන අනිත් අය දිහා බලන්න. ඒකේ අත්තානං උපමං තත්වා කියලා කිය එකයි. තමාව උපමාවට අරගෙන අනිත් අය දිහා බලන්න. තමාව උපමාවට අරගෙන තමාව සම කළා අනිත් අය දිහා බලන්න. ඒකයි සමානත්වතා කියලා කිව්වේ. අත්චර්යා අර්ථයේ පිණිස හැසිරීමයි. ඒ කියන්නේ අම්මා තාත්තගේ වගකීම තමයි දරුවාව අර්ථයේ පිණිස යෙදවීම. ඒ වගේම නායකත්වයක වගකීම තමයි රාජ්‍ය නායකත්වයක වගකීම තමයි ජනතාව අර්ථයේ පිණිස යෙදවීම. මොහේ අර්ථයේද? මෙලව අර්ථයේ, පරලොව අර්ථයේ දෙකෙන්ම යෙදවන්න ඕනේ. පුරාණ නායකයෝ විනාඩි බලන්න අන්ධ භූත ජාතකයේ තියෙන හොඳ සිද්ධියක් තියෙනවා. අන්ධ භූත ජාතකයේ ඒ රාජකුමාරයා බෝධිසත්වය තාත්තා රජ කරගෙන හිටියා. තාත්තා රජ කරගෙන ඉන්නකොට පුතා ඉතින් යන්නේ ගමන් වල දැක්ක මිනිස්සු මේ මහා ගහක් දැකලා මේ ගහේ දේව පූජා පවත්වනවා තමයි. බලි පූජා පවත්වනවා නෙවෙයි කියලා. බෝධිසත්වය හිතලා අනේ මේ මිනිස්සු කරන මේ දේ බිලි පූජා සතුටුත් මරණයි කියන්නේ. ඉතින් දැන් බෝධිසත්වය හිතුවා හොඳ වැඩක් කරන්න ඕනේ. දැන් බෝධිසත්වය දන්නවා තාත්තගෙන් පස්සේ රජකම එන්නේ තමන්ටයි. බෝධිසත්වය යන්නේ නේද මිනිස්සු එහෙම ඉන්න වෙලාවට අතෙන්ට ගිහින් මිනිස්සුන්ට පේන්න හොඳට වඳිනවා, සුද්ධ කරනවා, පුදු පූජා පවත්වලා දෙයියන්ගෙන් ඉල්ලන්නේ. දැන් මේක කාර්යයක් කරගෙන ගියා. තාත්තා මැරුණා. රජුරු මැරුණා. මැරිච්චාම බෝධිසත්වයන්ට රජකම ලැබුණා. බෝධිසත්වයෝ වහාම අඬබරයක් කළා. මහා ජනතාව දකින්න ඇති මම මෙතෙක් දවස් අහවල් 10ක් දෙවියන්ට කිව්වා මට මේ රජය ලබා දෙන්න. දැන් දෙවියන්ගේ දීපින් මට රජය ලැබිලා තියෙනවා. හැබැයි මට රජය ලැබුණොත් මම පොරොන්දුන ඒ කහින් ඉන්න දේවතාවාට මේ මගේ ප්‍රදේශයේ පස්පව් කරන ඇත්ත දෙනවා බිලි පූජා පවත්වනවා කියලා. 1000ක් මරලා බිලි පූජා පවත්වනවා. ඉතින් වහාම පස්පව් කරන නැත්නම් 1000ක් අල්ලගෙන ඉන්නේ කියලා අනුබරයක්. අනේ මේ කියනකොට පස්සේ පස්පව් කරන්නේ කවුරක්ද ඇති වෙන්නේ. දැන් බලන්න බෝධිසත්වය උපක්‍රමශීලී වුණා. ඒකේ රාජ්‍යම බොහොම සමෘද්ධිමත් වෙලා බොහොම සැනසෙල්ලේ ජීවිතාන්තයේ තිබුණ රජකම් කළා කියලා කියනවා. අන්ධ භූත ජාතකය. කියන්නේ දැනගත්ත හොඳින් නම් හරියන්නේ නැහැ. ටිකක් කළු මොකක් හරි කරන්න ඕනේ. අල්ලලා ගහලා මරණය කිව්වා පංච පිස්තල් දෙකකට. හැබැයි කෙලිම මරණය කිව්වේ නෑ. මං බාරයක් වුණා බාරේ ඔප්පු කරන්නයි. ඉතින් මිනිස්සු පංච පිස්තල් කියවට ඇරියා. වෙනත් ඒ වගේ යම් යම් අවස්ථා අපේ රටේ තරණීය අවස්ථාවක් කරන්න කළා ඒක. දැන් බලන්න ඉස්සර මත්පැන් බොනවනම් මත්පැන් මග බීලා හිටියොත් එහෙම පොලිසියට අරන් යන්නේ නැද්ද? දැන් මග ඉඳගෙන බොන්නත් පුළුවන්. ඔන්න වෙනස. එදා නීතිය ඒකයි අද නීතිය මේකයි. එදා යම් කිසි නීතිමය පසුබිමක් තියෙනවා. ඒ නීතියට වැඩි එකක් හරි ගෙනිච්චොත් අල්ලලා ගිහලා උසාවියට දානවා. අද වැඩියෙන් ගෙනිච්ච තරමේ නීතියෙන් සහයෝගය තියෙනවා. වැඩියෙන් ගෙනිච්ච තරමේ නීතියෙන් සහයෝගය තියෙනවා. මොකද වැඩියෙන් ගෙනිච්චොත් එකක් අරගෙන දීපුවම අනිත් හරිය දෙන්නේ නැහැ. අන්න ඒ තත්ත්වය අද තියෙනවා. අද හොරමරක ඉස්සර සමාජයේ හොරෙකුට නිදහසක් නෑ. දැන් පොලිසියට කියලා කිව්වොත් අරම ගියා මේක කරයි කියලා පොලිසිය කියනවා අනේ සාමිය උරුස්ස ගන්න. අර මනුස්සයා මොකක් හරි පොලිසිය ගියා කියලා නැත්තම් හොරා ඇවිල්ලා ගෙදරට ඇවිල්ලා කියනවා ඊට පස්සේ කිව්වොත් බලාගෙන ඉන්නවා.
හොරා කෙලින්ම ගෙදරට එනවා. කොලා කෙලින්ම ගෙදරට එන්න කියනකොට ඊට පස්සේ පොලිසියට තුම මරනවා. මේ තත්ත්වෙට සමාජය වැටලා නේද? බලන්න. ඔයකට මේවා සිහි කරලා සම්බන්ධ කරලා හිතන්න බුද්ධියක් නැහැ. ඈ? කවදාවත් මේව සම්බන්ධ කරාද? ඔය ඉන්න අතරේ නෑ. එහෙම හිතන්න බුද්ධියක් වැටෙන්නේ නෑ. පොඩක් සම්බන්ධ කරලා බලන්න අවුරුදු 20ක් 25ක් එහා පැත්තට යඩයි අතර සමාජයේ වෙනස මොකද්ද කියලා. කොයිතරම් පරිහානියට පත්වලා තියෙනවද කියලා වැටෙන්න හිතන්න පොඩ්ඩක්. මේ සදාචාර පරිහානිය කවදාවත් සැලසිල්ලක් හම්බ වෙන්නේ නෑ කියලා. ඒකෙන්ද ජනතාවට වගේම රාජ්‍ය නායකත්වයට අයිතිය දෙනවා. ඒ කියන්නේ අර්ථචර්යාවෙන් යහපත පිණිස යොදවන්නට අම්මා තාත්තා දූ දරුවන්ව යහපත යොදවනවා. ඒක අම්මා තාත්තගේ පරම වගකීම. ඒ වගේම දැහැමිව යථාර්ථයේ යොදවන්නට අර්ථයේ පිණිස යොදවන්නට රජයේ වගකීම. නොමග යවන්න නෙමෙයි රජයක් වගේ කියන්නේ. නමුත් අදහම පැත්තෙම තියෙන මොකද්ද? නොමග යවන්න. ඉතින් මේ වගේ ක්‍රියාදාමයක් තුළ නම් අපි ජීවත් වෙන්නේ ඔය විතර තව කොච්චර කාලයක් බුද්ධ ශාසනය ඉදිරියට කියලා. ඉන්නත් තව උදාහරණයක් වෙන්න. පහුගිය දවස්වල අර මුස්ලිම් නායකයෙක් මැතිවරණ දීලා නේද? ඒ මුස්ලිම් නායකයාගේ දේශනා එහෙම නෑවද? ඒ මුස්ලිම් නායකයා කියපු එක බණපදයක්වත් මේ සිංහල බෞද්ධ නායකයෙක් කිව්වද? කිව්වද? නෑ. මුස්ලිම් නායකයා බෞද්ධ බණවලින් බෞද්ධ බණයදලා තමන්ගේ අදහස කිව්වේ කවුද? මුස්ලිම් නායකයෙක්. ඔන්න ලැජ්ජ වෙන්න ඕන. පින්වත්නි මම දන්නේ මේ මිනිස්සුන්ට ලැජ්ජ කියලා එකක් තියෙනවද? අරව අහලවත් පොඩ්ඩක් සැලසෙන්න. මේ ටිබෙට් ජාතික මහින්ද හාමුදුරුවන්ගේ කවි කිව්වේ කවුද? මුස්ලිම් ජාතික නායකයා. ඒක සිංහල නායකයෙකුට කියන්න පුළුවන් පොන්දක් තිබුණාද ඒ කවිය? කියන්න බැරි වුණා. ඔයාලට දැන් මේවත් ඉතලා හිතා ගන්න අපි ඉන්නේ මොකද කියලා. අපි ඉන්නේ පසුබිම මොකද්ද කියලා. පිළිගන්න ඇත්ත වශයෙන්ම මම දැක්ක පත්‍රයක දාලා තියෙනවා කවුද කියලා ඉන්නේ. ඒ අබ්දුල් රසූල් මහත්මයාද කියලා අපි කර්මයක් පුනර්භවයක් පිළිගන්නවා. අනේ ඔබතුමා අපට මුස්ලිම් මින්ද ඡන්ද දෙන්න විදියක් නෑ ළමලාට අපි සිංහලෙක් වෙලාවත් දෙන්න කියලා. අදක කවුද එක්කෙනෙක් පත්‍රයක ඒ කැලේ දාලා තියෙනවා. මේකට ඇත්තම මොකක්ද මේ වෙලා තියෙන්නේ? මේ අමුමේම බෞද්ධයා නින්දාවට ලක් වෙනව නෙවෙයිද? බෞද්ධ නායකයන් නින්දාවට ලක් වෙනව නෙවෙයිද අමුමේම? ඉතින් මොකද මුස්ලිම් පැත්තට තේරෙනවා හොඳ නම් හොඳයි. සමාජයේ එක පිරිසක් කෑ ගහනවා අපි ජාතිවාදී කියලා. නමුත් ඔයාලා දන්නවා මුස්ලිම් මිනිස්සුත් දැන් බණ අහන්න පුරුදු වෙලා තියෙනවා. ක්‍රිස්තියානියෙක්ත් දැන් බණ අහන්න පුරුදු වෙලා තියෙනවා. ඒගොල්ලෝ කියන්නේ අපි ජාතිවාදී කියලා. කියා පොළොවට වදින්නට විතරයි කියලා තියෙන්නේ අපි ජාතිවාදී. ඒකලත් එහෙම වෙනවා. ඒක ඉතින් මම මොනව කරන්නේ? නමුත් අර මුස්ලිම් මිනිස්සු කියනවා ඊයේ පෙරේදා ඉන්නත් මුස්ලිම් නායකයෙක්. මුස්ලිම් සංවිධානයේ සෑහෙන එකක් නායකයෙක්. ඒක ටිකක් වෙලා කතා කරනවා. ඔය මම දන්නේ එයා ආවේ මොන වාතාවරණයකද කියලා. හොඳ හිතින් එන්නත් පුළුවන් වෙනත් හිතකින් එන්නත් පුළුවන්. කොහොමද ඇවිල්ලා කතා කරන්නේ ඉඳලා යා ඉන්නේ කියලා උපවාසයේ බුද්ධ ධර්මයේ කියන දේවල් කෙලින්ම කියනවා. ඒකින්ද අපි ප්‍රශංසා කරනවා. බුද්ධ ධර්මයේ යකින මම ජාතක පොත කියනවා. මේ මුස්ලිම් මිනිස්සු කියන මම ජාතක පොත කියනවා. අපේ බෞද්ධ නායකයෝ ජාතක පොත කියනවා. නේ. මම ජාතක පොත කියනවා මම බුද්ධ ධර්ම කියනවා. මම දන්නවා බුද්ධ ධර්ම ගැන කියලා කිව්වා. ආයිෂ විතර ගන්න ඕනද? දාන ධර්මය තමයි පුරන්න ඕනේ. මේ මුස්ලිම් මිනිස්සු කියනවා ආයිෂ විතර ගන්න ඕනද? දාන ධර්මය පුරන්න ඕනේ. මම කිව්වා දාන ධර්ම විතරක් නෙවෙයි බුද්ධ ආගමේ සීල ධර්මයක් පුරන්න ඕනේ. දාන සීල දෙකම. ඒ මොකද්ද කියන්නේ? ඉන්නත් ඒ මිනිස්යාට සීල ධර්මයක් කියලා දෙනවා. සීල ධර්ම විතර සීල ධර්මයේ උදින් දාන ධර්මයේ ක්‍රියාත්මක වෙන්නේ වෙනවා දුන්නා.
පස්සේ ආට කියන සීල ධර්ම විසුරාති ශරීරයේ වෙන රසායනික ක්‍රියාදාමය කොහොමද සිද්ධ වෙන්නේ? මගෙන් කොහොමද ඔක දන්නේ? එච්චරයි. පස්සේ මම දැක්කවා ඒකකින් මගේ භාවනා දුරට යනවා මට වැටුනේ. හරි කියලා තමයි. මගේ භාවනා නුවණ ඇත්තද? ඒක මගේ වැටහීම. ඒ වැටහීම තුළින් තමයි මම විග්‍රහ කරලා දෙන්නේ. මෙන්න මෙහෙමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ මනුස්සයා කියනවා මම එන්න ඕනේ පැයක්වත් අපි කතා කරන්න ඕනේ. මට තව ගොඩක් මගෙනුත් ඔයාට දැනගන්න පුළුවන්, ඔයාගෙන් මට දැනගන්න පුළුවන්. විනාත් ඇයි ඒ ආවේ? බුද්ධ ආගම හරියට මේ මනුස්සයාගේ ඔළුවට ගියේ හින්දා. ප්‍රයාගෙන ආවේ ඒකයි. දැන් සමහර කරාට ක්‍රිස්තියානි පවුලට ඇත්තෝ ඇවිල්ලා කියනවා හාමුදුරනේ ඔබ වහන්සේ කියන දේවල් සමහර කෙනා විදිහට ඇති. ඒ වුණාට අපේ ජීවිතවලට මේවා සම්බන්ධයි. ආගමේ මොකක් වුණත් ජීවිතේට බාරපාරව නම් ඉතින් අපි ඒක බාරගන්න එපා. ඒකින්ද අපිට ආගමේ ප්‍රශ්න නෑ. අපිට මොකක් හරි අපකට සිද්ධ වෙන්නේ. මොකද බය නැතුව එනවා. අපි කියන්නේ නෑනේ මේක කළා අපි බුද්ධ ආගම දෙන්නේ කියලා. අපි කවදාවත් කියන්නේ. ඒ නිසා ඒත් බය නැතුව ඇවිල්ලා විසඳු හොබද. ඉන්නත් බෞද්ධයට වගේම අබෞද්ධයට මේ බුද්ධ ආගම ජීවිතේට ක්‍රියාත්මකයි. නමුත් අවාසනාව ඔයත්ම හිතලා බලන්නකොට අපිට අපේ රටේ අපේ ධර්ම දේශනා කරන්නේ දේශපාලනයෙන් තමයි. දේශපාලනයෙන් තමයි. එක මුස්ලිම් නායකයෙකුට පුළුවන් රටේම තියෙන ධර්මයේ කියන්නේ අද මුස්ලිම් මැත්තොත් දුක් වෙනවා ඒ නායකයා එහෙම කළා. මුස්ලිම් මැත්තොත් කියනවා වහන්සේ කරපු වැඩක් නැහැ. වහන්සේ ඇත්ත දෙන්නේ. නමුත් වහන්සේ කියන්නේ මේක අපිට හරි පාඩුයි කියලා. පින්වත්නි ජායලක පන්සලක බණ කියන්නේ. ඒ ජායල ඒ පන්සල වටා පිටාරේ ඔක්කොම ඉන්නේ ක්‍රිස්තියානිට. ඒ පන්සලේ නායක හඳුන් කියනවා ටෙලිෆෝන් කෝල්ස් දිගටම ආවලු අපිට ස්පීකර්ස් දාන්න බණ අහන්න කියලා. පන්සලේ ඉන්න බෑ අපිට බණ අහන්න කැමති ස්පීකර් දාන්න බණ අහන්න. මේක 60ක්ම භාගයේ එහා පැත්තට ස්පීකර්ස් දාලා තියෙන බණ අහන්න. එතකොට මේ ක්‍රිස්තියානියත්ත් බණ අහන පසුබිමක් ඇවිල්ලා තියෙනවා. මුස්ලිම්යත්ත් බණ අහන පසුබිමක් ඇවිල්ලා තියෙනවා. එහෙනම් අපිට තියෙන ධර්මයේ දෙන්නේ විතරයි. කාටත් යහපත නිසා ධර්මයේ දෙන එකයි අපිට තියෙන්නේ. නමුත් අපේම බෞද්ධ නායකත්වයේ බණ කියන එක අහනම් කරලා තියෙනවා. ඒ කියන්නේ ඒ අත්දැකීම් කරලා තියෙන්නේ අර තියෙන අපිට දසානුගතික බණ ඒ බණ ටික තීච්චාම ඇති බුදුහාමුදුරන්ගේ ධර්මයේම අපිට උනේ ඒ ධර්මයේ හරය කියන්නේ එපා. මේ දසානුගතික ඇති මොකද හරය කිව්වොත් අනිත් ආගමෙන් රිදෙනවා. ඒ කියන්නේ මේගොල්ලෝ. හැබැයි හරය කිව්වොත් අනිත් ආගම වලට බාර ගන්න ලෑස්ති. අපේ නායකයෝ බයයි ඒගොල්ලන්ට රිදෙයි කියලා. දැන් දෙවියන් ගැන කතා කරා. දෙවියන් ගැන කතා කරපුවාම හින්දුවන්ට කතා කරේ නෑ. දෙවියන් ගැන විශ්ණු දෙවියෝ කතරගම දෙවියෝ අපිට අයිති නෑයි කියනකොට හින්දුවන්ට කතා කරේ නෑ. බෞද්ධයන්ට කෑ ගහනවා. ආගම වලට විරුද්ධයි කියලා. හැබැයි ඒ ආගම වලට විරුද්ධයි කියලා එක හින්දු කෙනෙක්වත් කතා කරේ නෑ. මොකද ඒගොල්ලෝ දන්නවා බෞද්ධයි බුද්ධ ආගමයි හින්දු ආගමයි දෙක එකක්. ඒගොල්ලෝ කැමති වෙන්නේ නෑ බෞද්ධයෝ ඒගොල්ලන්ගේ දෙයියෝ අදහනවට. මොකද ඒගොල්ලෝ අදහන්නේ මුල්තර කියලා බෞද්ධයෝ අදහන්නේ දෙවෙනි තැන කියලා. ඒගොල්ලෝ මුල්තර කියලා අදහන්නේ දෙයියෝ බෞද්ධයෝ දෙවෙනි තැන කියලා අදහන්නේ ඒක කැමති නෑ. ඉතින් ඔන්න ඕකයි අපේ ඇත්තන්ගේ බුද්ධිය. අපේ නායකයන්ගේ බුද්ධිය. ඉතින් අපිට ඔන්න ඔය පසුබිමක් යනවා. ඒත් වෙනත් අපේ දාම කිව්වනේ කමක් නෑ තහනම් කරන්න මේ බණ කියන එක නවතින්නේ නෑ. ගමින් ගම නගරෙන් නගර ගිහිල්ලා පුළුවන් තරම් අපි බණ කියනවා. ශක්තිය තියෙන තාක්කල් ජීවත් වෙලා ඉන්න තාක්කල් අපි ඒක කරනවා මහජනතාවගේ හිතසුව පිණිස. ඒ ධර්මය තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්නත් ජනතාවට උපදෙස් දෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ කීහලා නෙමෙයි
බුදුහාමුදුරුවෝ ජීවිත කාලය පුරාම චාරිකාවේ යෙදුවා. අපි බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ. ටීවී එක නැති වෙන කමක් නැහැ. අපි චාරිකා කරනවා. බුදුහාමුදුරන් කාලේ වැඩි පහසුකමක් දැන් තියෙනවනේ. අපි ඒක පාවිච්චි කරනවා. බුදුහාමුදුරන් පයින් ගියා. අපිට ඉති වැඩ එකකින් ගිහලා බණ කියන්නේ. පුළුවන් ඒකෙන් අපි එකකින් ගිහලා බණ කියනවා. ඉතින් බුදුහාමුදුරන් කියාට වැඩි පොඩක් ගුණින් අපිට යන්න පුළුවන්කම තියෙනවා. ඒකින්ද අපි එහෙම කරනවා. දැන් ටීවී එක නාවනම් අපි බලමු කියලා. ටීවී එක නාවනම් ඒත් අපි බණ කියන්නේ ඕනේ. ඒකින්ද මේ ධර්ම කොතන වුණත් දේශනා කරන්න බයක් වෙන්න උවමනාවකුත් නැහැ. බුදුහාමුදුරගේ ධර්ම කාටවත් වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. අවසනාවකට අපේ බෞද්ධ නායකයෝ නැහැ. බෞද්ධ නායකයෙක් අපේ රටේ නායකත්වයේ ගත්තා. එතකොට මේ රටේ සුදු ජාතීන්ට අන්‍ය ආගමිකයින්ට මහ ජාතියට බුදුදහමට ශාන්තිය සිද්ධ වෙනවා. බෞද්ධ නායකත්වය. එහෙම නැත්නම් පහර වදින්නේ අනිත් අයට නෙමෙයි පහර වදින්නේ සිංහලයටයි බෞද්ධයටයි. කාගෙන්ද පහර වදින්නේ? අපි මෙයාගේ නායකයන්ගෙන් අපිටම පහර වදිනවා. ඔන්න ඔය වාතාවරණයේ තියෙන්නේ. ඒකද පින්ගත්තේ කවුරුත් හොඳයි ජන ගමනක් කියනවා කියන නැවතත් මෙනෙහි කරනවා. ඔක්කොම කියනවා අනේ මැරෙනවා නම් මීට වැඩිය හොඳයි. කියනවා නේද? මැරෙනවා නම් මීට වැඩිය හොඳයි කියනවා. සමහර කියනවා මැරෙන්නේවත් නැහැනේ කියනවා. හැබැයි ඔක්කොම මැරෙන්න හදනවා. මැරෙන්න කියහම තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හැබැයි කවුරුත් හිතන්නේ මැරිලා කොහෙද යන්නේ? මැරෙන්න කතා කළාට මැරෙන්න කොහෙද යන්නේ කියලා කවුරුත් හිතන්නේ නෑ. ඔයත් කොහෙද යන්නේ? අපි දැන් මේ බෞද්ධ මැටි කරන කාලේදී විපක්ෂයෙන් ආණ්ඩු විපක්ෂයෙන් තව පක්ෂ වලින් ඉදිරිපත් වෙනවා. ඉදිරිපතර මීටින් ගානේ කතා කරලා කෑ ගහන මොනවද ඔක්කොම මොනවද? රාග, ද්වේෂ, මෝහ. ඔක්කොම රාග, ද්වේෂ, මෝහ. ඉතින් විකටම ජීවත් වෙන්න තාක් කාල මොනවද කතා කරන්නේ? රාග, ද්වේෂ, මෝහ. ඔය තුනෙන් එකක් තමයි. මැරිලා පහළට යන්නේ. පහළට යන්නේ. ඒකද මැරිලා අපායට යන්නේ. ඒ කියන්නේ දැන් නම් කොහොම ඉඳී පඬිතුකන් බලපුරුවන් කාරකම් ප්‍රකාශ කර අන්තිමට මැරිලා යන්න තැනක්වත් නෑ. මැරිලා යන්න තැනක් තියෙනවා. හන්දරේ යන්න තැනක් තියෙයි. හැබැයි හොඳ තරක් නම් වෙන්නේ නෑ. ඔය පන්සල් විරුද්ධ කරාට බෝඩ් නෑ විරුද්ධ කරාට හරියන්නේ නෑ. ඔය නායකත්වයේ හම්බෙන්නේ මේ ආත්ම විතරයි. ආයි මේ සංසාරේ නම් ආයි නායකයෙක් වෙන්න හම්බුනේ නෑ. ඔය කරන දේවල් ඔය කාට බොහොම කලාතුරකින් මම කියන්නේ ඔක්කොම නෙමෙයි 100ම දාන්න බෑනේ. කලාතුරකින් ඉන්නවා හොඳ නායකයෙක් ඉන්නේ තෝරගන්නට. නමුත් වැඩි දෙනෙක් ගැනයි මේ කියන්නේ. උදින් ඒකින්ද ඒ වගේම අම්මලා තාත්තලා කතා කරා නායකයෙක් විතරක් නෙමෙයි. අම්මලා තාත්තලා කී දෙනෙක් හොඳට ගියායිද? තාත්තලා 80ක් මැරලා යන්නේ කොහෙද? 80කට වැඩි තාත්තලා මැරලා යන්නේ අපායේ. මොකද 80ක් දේපල. 80කට වැඩි මිසක් අඩු වෙන්නේ නෙමෙයි. ඒකද දේපද්ද මැරෙන්නේ. දේපද්ද පුරුදු වෙච්චාම මැරෙන්නේ දේපද්ද තමයි. මොකද අන්තිම මොහොතේ ඉල්ලන්නේ මොනවද? අන්තිම මොහොතේ ඉල්ලන්නේ පොඩි අයියා දෙන්නේ කියලා. ඒකත් ඉල්ලනවා. ඉතින් අනේ ඒක දුන්නේ නැත්නම් තරහින් යනවා. එතකොට අපාය. ඒක බීලම ඒත් අපාය. බීලමත් අපාය, බීමල අපාය. අය ගැලවිලා කම්මෙන්නේ නෑ. හැබැයි බීලමයින ඉපදුනා නම් කොහේ හරි කිසිම කතාවක් නෑ. යම් විදියකින් මිනිසක් බවක් ලැබුණොත් කෙලින්ම මන්ද බුද්ධිකයි. මන්ද බුද්ධිකේ වෙලා පුළුවන්. මන්ද බුද්ධිකේ මාත්මේ අරින්නේ නිකන් මේ විකෘති අන්න ඒ තත්ත්වෙට පත් වෙනවා. දිනත් ඒක හිම වෙනවා. ඒක ළමයි කොයි විදිහට කුණාල් තමයි කතා කරන්නේ කියලා. ඒ ළමයා නිකන් අර එන්නේ අබ්නෝමල් කියලා. අස්වාභාවික පසුවෙන් පිටින් ළමයි. අන්තිමට ඒ ළමයා පොඩ්ඩක් කතා කරන්න පුළුවන් ඉස්සම ඒ ළමයා එක දෙනෙක් කියනවා මෙයා මැරිජ් කරන කෙනෙක්.
පස්සේ එයා කිව්වා මුතුමාව මැරුණා. එයාගේ ගේ කිට්ටුවම ගන්න. ඉතින් විස්තර ඇහුවා. විස්තර ආපහු එයා යන්තම් කිව්වා මැරිච්ච දේ. පස්සේ මේක සාත්‍රයක් වුණා. ශාස්ත්‍රයට අර කියපු විස්තරය ඔක්කොම කිව්වා. මොකක්ද මේ? හැබැයි සිද්ධිය මෙයාගෙන් දැනගෙන තමයි ශාස්ත්‍රය අහන්නේ. ඒකෙන්ද විශ්වාස කරන්න සිද්ධ වෙනවා. ශාස්ත්‍රයට කියලා කියනවා අහවල් ඒ තැනදී මෙහෙම හේතුවක් හින්දා කෙනෙක් මැරුණා. ඒ මැරිච්ච තැනට තමයි මේ ඒකතරම අනිත් කෙනෙක් මේ ඉපදිලා තියෙන්නේ. දීගෙන ඇවිල්ලා ගෝධියක් ඇවිල්ලා කම්බියක පැටලලා වැටිච්චහම පොල්ලකින් ගහලා මරනවා. එතකොට ඒ පොල්ලකින් ගහලා මැරිච්චහම මොනවාද හිතේ? දේපදු තමයි මත්ත වැඩි. මන්ද බුද්ධි කියන්නේ මන්ද බුද්ධිකයි. දැන් මැරිලා කොහොමරි මොන වාසනාවකද හරි ඉපදුන ඒකේතරම නෑදෑයෙකුනේ මේ කියන්නේ පෞල් සම්බන්ධතාවයක් තිබුණා. ඒක ඉපදුනා හැබැයි ඉපදුනේ අර විදිහට මන්ද බුද්ධික තත්ත්වේ ළමයි. පද්‍යවල් කරන්න නෝද දිනු කරන්න කියලා කියන්නේ එහෙම කරොත් යහපත් කෙනෙක් උපදිනවා කියන්නේ මේ ආත්ම දේවදකම කළා මේ ආත්ම ප්‍රඥාව වැඩි වෙනවා නම් මැරිලා ඥානවන්තයෙක් කියලා උපදින්නේ නැහැ. ඉතින් මේ පසුබිම අපි දැනගෙන කටයුතු කරේ නැත්නම් අන්න එතකොට අපි මහා ඉදිරියටපත් වෙනවා. ඉතින් අපි පුළුවන් තරම් උත්සාහ ගන්න ඕනේ දෙමාපියන් වශයෙන් ඔන්න ඔය තත්ත්වය ඇති කරගන්න. මොකද මිනිසත් බව ලේසියෙන් ලබන්නේ මිනිසත් බව කලාතුරකින් ලැබෙන දෙයක්. ලැබිච්ච මිනිසත් බව අපරාධ කාලකන්ණි කරගන්න එපා. කවුරුත් හිතන්නේ අපරාධ කාලකන්ණි කරගන්නේ නැතුව මේ ලැබෙන මිනිසත් බව සාර්ථක කරගෙන අවසන් හුස්ම හෙලන්ට අදිෂ්ඨාන කරගන්න. ඒ අදිෂ්ඨානයේ මේ 2010 වසරේ කටයුතු කරන්නට මේ සත වර්ෂයේ අවසානයේ හරි ඊළඟ සත වර්ෂයේ මුල හරියදී හරි බැරේ. නේද? මේ සත වර්ෂයේ අවසානයේදී හරි ඊළඟ සත වර්ෂයේ මුලදී හරි බැරේ. කොයි වෙලාවෙ කරුණත් මම ලෑස්ති කියන තත්ත්වෙට තමයි මනස හදාගන්න. ඒකට එකම පිළියම තමයි සිතරතිය. ඒකින්ද තින්න මඤ්ඤ තරං යාමං පටිච්චග්ගීය පඤ්ඤතෝ. දැන් මේ අහපු වෙලාවේ වයස කුමක් හරි වේවා දැන් අදිෂ්ඨාන කරලා කටයුතු කරමින් Tamanට පිළියම් යොදා ගන්නට ඒක තමයි Tamanට සැලසෙන තියෙන එකම මඟ. ඒ පිළියම් යොදා ගනිමින් අගනුදුරකන් දුරු කර ගන්නට හැමදිනාටම තුන්තේරුවන් සරණින් ලැබුවා වූ නව වසරම මාකාරයෙන්ම වාසනාවන්ත සමුද්‍රමත් වසරක් වන්නට මේ ධර්මානුධර්ම ප්‍රතිපන්න භාවයේ හේතුවේවා හැමද ශාන්තිය වේවා දෙලොව යහපත වේවා ප්‍රාර්ථනීය පරිදි නිවන් සුවත් වේවා සාදු ප්‍රාර්ථනා. ආකාශත්ථා චුම්මත්ථා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ත්වං සදා. සර්වකාලීන ස්වර්ගතා සකල දුක්ඛ ශක්තිය අපසයම් දනාතුම දෙලොව යහපත පිණිස ප්‍රාර්ථනීය පරිදි නිවන් සුවත් වේවා සාදු ප්‍රාර්ථනා. වැඩගන්න ආශිර්වාද කරනවා. අභිවාදන සීස නිච්ඡං වද්ධාපචායෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සත්‍ය සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු.